සෙනසුරාදා සිඩ්නි තසපුවයි ආරම්භ කරන්නට සූදානම් වෙන්නේ. පසුගිය සති කිහිපයේදී ඔබ ශ්‍රවණය කළේ මරණය සම්බන්ධ වූ දේශනා මාලාවක විශේෂ වූ කාරණා අන්තර්ගත දේශනා මාලාවක්. එහි තවත් ඉතිරිව තිබෙන බොහෝ කාරණා තිබෙනවා. අද දවස තුලදී ඒ පිළිබඳව ඔබට තවදුරටත් දැන කියා ගන්නට ධර්මානුශාසනාවේදී අවකාශ ලැබේවි. ඒ වගේම අපි ඔබට සිහිපත් කරන්නට කැමති සෙනසුරාදා සිඩ්නි තසපුව ආරම්භ කරන මොහොතේම ලබන සිකුරාදා පුරපසළොස්වක පොහොය ඇසළ පුරපසළොස්වක පොහෝ දිනය මෙවර net FM රේඩියෝව සිදු කරන කටින මහෝත්සවය වෙනුවෙන් වස් ආරාධනා කිරීමේ වැසිසලු පූජා කිරීමේ පින්කම පවත්වන්නට යෙදෙන්නේ ඓතිහාසික කූරගල පුදබිම කේන්ද්‍ර කරගෙන. පූජනීය වතුරු කුඹුරේ ධම්මරතන හාමුදුරුවන් වහන්සේ ඇතුළු මහා සංඝරුවනට වැසිසලු පූජා කරන්නට අපි ඔබට ආරාධනා කරනවා. මේ උතුම් පුදබිමට ඒක රාශී වන්නට කියා කූරගල පුදබිමට එකතු වෙන්න කියලා. ඒ වගේම එදින දවස පුරාම ශ්වේත පූජා සජීවී පෝදා වැඩසටහන කූරගල පුදබිමේ සිට සිදු කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. එහිදී විශේෂයෙන්ම සන්ධ්‍යාවේදී වැසිසලු පූජා කරලා ඉනිබ්බිතිව රාත්‍රී 7ට විශේෂ ධර්මානුශාසනාව සඳහා අපේ පූජනීය සෙනසුරාදා සිඩ්නි තසපුවේ ගරු දේශකයන්න් වහන්සේ වැඩම කිරීමට නියමිතයි. පූජනීය වල්පොල ගෞතම ස්වාමීන් වහන්සේ වැඩම කිරීමට නියමිතයි. අපි ඔබට ඒ සඳහා ආරාධනා කරමින් සෙනසුරාදා සිඩ්නි තසපුව වෙනුවෙන් අද දවසේදීත් සජීවී වැඩසටහනට වැඩම ආවදාල අපේ ගෞරවනීය ආරාධනෙන් වැඩම ආවදාල උඩුගම්පල හෙන්ඩි මහර ගම්පහ බවුන් පැලැස්ස නිර්මාතෘන් වහන්සේ පූජනීය වල්පොල ගෞතම ස්වාමීන් වහන්සේව බොහොම ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් වැඩසටහන වෙනුවෙන් පිළිගෙන උන්වහන්සේට ඇරයුම් කරනවා සෙනසුරාදා සිඩ්නි තසපුවේ ධර්මානුශාසනාව පැවැත්වීම සඳහා. අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද සෙනසුරාදා සිඩ්නි තසපුවට ඊ타ත්ම ගෞරවයෙන් දායකත්වයෙන් එකතු වෙන්නේ සාජාහි පදිංචි එහි සේවය කරන පින්වත් net ශ්‍රාවිකාවක් කියලා ඒ සටහන් කරලා තියෙනවා. ඉතින් අපි ඊ타ත්ම සත්පුරුෂ අපිට අම්මා කෙනෙක් වගේ සෙනෙහසින් මුළු net ආයතනයේටම අම්මා කෙනෙක් වගේ ඊ타ම සෙනෙහසින් කටයුතු කරන ශ්‍රීමති අම්මා තමයි අද දායකත්වයට එකතු වෙන්නේ. ඉතින් ඇයගේ සියලුම සත් ප්‍රාර්ථනාත් සඵලවන්නට අපි මෙත් සිතින් ආශිර්වාද කරනවා. පින්වත් ඔබ හැම දිනාටම අද සිඩ්නි තසපුව තුළ මෙතෙක් අපි සති කිහිපයක් පුරා සාකච්ඡා කරගෙන ආපු මරණය පිළිබඳව සිහි කරන ආකාර 8 අවසාන කාරණා ටික අද කතා කරන්න කියලා සූදානම් වෙන්න දවස බලාපොරොත්තු වෙන්නේ. අද අවසන් කරන්න මේ කතා කරගෙන ආපු කරුණු 8. අපිට ඉතුරු වෙලා තියෙන තව කාරණා 2යි. මරණය ගැන සිහි කළ යුත්තේ කෙනෙක් ඇයි? ඒ සිහි කරනකොට එයාට කාලයේ වටිනාකම වැඩි වෙන ආකාරය අපි මේ විදියට ඔබට බොහෝ දේ කියා දුන්නා පසුගිය පොහෝ දිනයේ සිට මේ දක්වාම. ඉතින් එළඹෙන පොහොය නොබෝ දිනකින් අපිට අපේ ජීවිතේට මහත් භාග්‍යයක් උදා කරලා දෙන ස්වාමීන් වහන්සේලාට වස්සාන කාලය තුල වස්වසන්නට ආරාධනා කරමින් උන්වහන්සේලාට උපස්ථාන කරන්නට භාග්‍ය උදා වෙන මේ පොහොය තව නොබෝ දිනකින් ලැබෙන්නේ.
ඉතින් අපි ඒ පොහොයට ආසන්න වෙනකොට ගිය පොහොයෙන් පටන් ගත්ත දේශන මාලාව අවසන් කරන්නට අපිට අවස්ථාව ලැබුණා. පින්වත්නි, අපි අද බුදුරජාණන් වහන්සේ වැඩ හිටියානම් තථාගතයන් වහන්සේගේ සමීපෙහි ධර්මයේ අපිට අහන්න වර්තමානයේ භාග්‍ය ලැබුණා නම් ඒ බුදුරජාණන් වහන්සේ පහළ වුණේ මේ තුන් ලෝකයට මොන කාරණාව තුලින් ශ්‍රාවකයන්ට මොන ඉලක්කය උදෙසා ගමන් කරන්නටද කියන එක ගැන අපි මීටත් වඩා ඉතාම තදින් තේරුම් ගනිවි. බුද්ධෝත්පාද කාලයකදී යම් කිසි කෙනෙක් පින්වත්නි ඒ බුදුරජාණන් වහන්සේගේ ජීවමාන සමීපෙහි මහානදම් පුරන්න එදා භාග්‍ය ලැබිච්ච සීමිත දෙනෙකුට මේ සසරින් මිදෙන්න නොලැබුණත් තවත් සසර යන්න හේතු සකස් කරගත්තත් ලක්ෂ ගණනින් නෙමෙයි පින්වත්නි එදා කෝටි ගණනින් බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි වෙලා උතුම් ධර්ම අවබෝධයට පත් වුණා බොහෝ ස්වාමින් වහන්සේලා. එදා රහත් වෙච්ච සියලු ස්වාමින් වහන්සේලාට අප්‍රමාණ වීරියක් තිබ්බා. එදා පින්වත්නි අනාගාමී ඵලයට පත් වෙච්ච සකදාගාමී වෙච්ච සෝවාන් වෙච්ච සියලු ස්වාමින් වහන්සේලාට අප්‍රමාණ වීරියක් තිබ්බා. එදා හිටපු ගිහි ශ්‍රාවක ශ්‍රාවිකාවන්ට පවා බලවත් වීරියක් තිබුණා. බොහෝ ශ්‍රාවක ශ්‍රාවිකාව අපි දන්නවා බුදුරජාණන් වහන්සේ සමීපයේ ඒ ශ්‍රවණය කරන ධර්ම කරුණු ආර්ය සත්‍ය ඒත් ජීවිතේ සමහරලාට බුදුරජාණන් වහන්සේගේ සමීපයේදීම ඒ ශ්‍රවණය කරන මොහොතේදීම අවබෝධ කරගත්තා. සෝතාපන්න ඵලයට බොහෝ ශ්‍රාවකයෝපත් වුණා. ඔවුන්ට තිබිච්ච ඉන්ද්‍රිය වැඩිච්ච ස්වභාවය එදා ඒ ශ්‍රාවකයන්ගේ තිබ්බ ශ්‍රද්ධා ඉන්ද්‍රිය ස්වභාවය, විරි ඉන්ද්‍රිය ස්වභාවය, සති ඉන්ද්‍රිය ස්වභාවය, ඒ වගේම සමාධියේ ප්‍රඥා ඉන්ද්‍රිය ආදී ඉන්ද්‍රියවල ස්වභාවය පින්වත්නි තාම තියුණුයි. අපේ සමහර ලාවට එදා ගිහි ගෙදර ගත කරද්දි තේ ශ්‍රාවකයෝ සිහිය පුරුදු කරපු විදිය, ඔවුන් සීලය ආරක්ෂා කරගත්ත විදිය, ඒ වෙනුවෙන් වීරිය වඩපු විදිය සමහර වෙලාවට වර්තමානයේ නොදකින්නවා නෙමෙයි. වර්තමානයේත් බොහෝ ගිහි ගෙදර ඉන්න ශ්‍රාවක ශ්‍රාවිකාව අපි දකිනවා හොඳට වීරිය වඩන සිහිය පුරුදු කරන අය ඉන්නවා. අපේ බවුන් පැලැස්සටත් මීළඟට පටන් ගන්න වැඩසටහන වෙනුවෙන් අපි ආරාධනා කළා ආරක්ෂාකාරී වෙන විදිහට අවශ්‍ය එන්නත් කරණයට ලක් වෙච්ච, ඒ කියන්නේ එන්නත ලබාගත් අය කතා කරන්න කියලා. ඉතින් බොහෝ දෙනෙක් ඒ වෙනුවෙන් සූදානමින් සිටිනවා. අපි ලබන මාසේ ඉඳලා මේ වැඩසටහන් වලට ඒ අත්තන්ට සහභාගී වෙන්නට අවස්ථාව සකස් කරලා දෙන්න සූදානමින් මේ වෙනකොට කටයුතු ලැහැස්සි කරනවා. එතකොට ඒ හැම දිනාටම ලොකු වීරියක් තියෙනවා කියන එක අපිට තේරුණා. අපිත් එක්ක කතා කරනකොටත් ගිහි ගෙදර ගත කරන සිහිය පුරුදු කරන්න උවමනාව තියෙන, වීරිය ඇති කරගන්න ඕනකම තියෙන අය බොහෝ ඉන්නවා පින්වත්නි. එදා බුද්ධ කාලයේ අදයි අතරේ අපිට ඒ තියෙන වීරිය එදා ශ්‍රාවකයන්ට වගේම තියනවාද කියලා බැලුවොත් සමහර ලාවට වර්තමානයේ ඉන්න අයත් එක්ක බැලුවම තියෙන වීරිය තියෙන අය ලොකු වීරියක් ඒක. මොකද මේ කාලේ වීරිය ලිහිල් කරගත්ත අය වැඩි. ඒ නිසා ඒ වගේ අය අතරින්
පොඩ්ඩක් හරි වීරියක් තියෙන කෙනෙක් ලොකු වීරියක් තියෙන කෙනෙක් විදිහට අපිට දැනෙනවා. දැන් බුද්ධ කාලේ පින්වත්නි හිසකිනි ගත්තා වගේ කියන්නේ හිසකිනි ගත්ත කෙනෙක්ගේ ගින්න නිවන්න උත්සාහයක් ගන්නවා වගේ එදා කෙලෙස් ප්‍රහාණය ගැන හැම වෙලාවෙම හිත ඒ වෙනුවෙන්ම හිත යොමු කරගෙන කෙලෙස් ප්‍රහාණයට අවශ්‍ය කරන යම්කිසි දෙයක් තියෙනවා නම් තමන්ට කරන්න කය හසුරලා ඒකට මුල් තැන දෙන්න. කෙලෙස් ප්‍රහාණය වෙනුවෙන් වචන කතා කරන්න තියෙන තැනට වැඩිපුර වචන හසුරවන. කෙලෙස් ප්‍රහාණය වෙනුවෙන්ම හිත හසුරවන අය එදා හිටිය විදියට පින්වත්නි වර්තමානයේ අපිට ඒ තරම් දැඩි වීරියක් තියෙන පිරිසක් දකින්න හම්බෙන්නේ. කලබලයක් තියෙන අය නම් අද ගොඩක් ඉන්නවා. මාර්ගඵල ලබන්න ඕනේ. සෝවාන් වෙන්න ඕනේ. අමෝතු කලබලයක් තියෙන අය ඉන්නවා. හැබැයි ඉතින් අවුරුදු 10 20 ගියත් ඒ කලබලේම තමයි හැමදාම. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා එහෙම කලබල නැහැ පින්වත්නි. සංසාරේ භයානකයි කිව්වා කියලා කලබල වෙන්නේ. කෙලස් භයානකයි කියලා දැනගන්න එහෙම කලබල වෙන්නේ. කලබලයේ කියන තැන තියෙන්නේ සිහිය නෙමෙයි. කලබලයක් තියෙන තැන තියෙන්නේ අසතියක්. එතන තියෙන්නේ කෙලස්. කලබලේ වැඩි වෙන්න කෙලස් වැඩි වෙනවා. ඒකින්ද පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ කාලේ ශ්‍රාවකයෝ සසර බය දැනගන්න කලබල වෙන එක අඩු කරගන්නවා. නිවෙනවා. මේ හිත හැම වෙලාවෙම කලබලයිනේ. ඒ කලබල ගතිය නැති වෙන තැනටම තමයි නිවනට ලං වෙන තැන වෙන්න කියලා එදා ශ්‍රාවකයෝ තේරුම් ගත්තා. වර්තමානයේ වීරිය වැඩි වෙන්න කලබල වෙලා අන්තිමේදී තිබ්බ වීරියක් නැති කරගෙන සාමාන්‍ය මිනිස්සෙක් බවට ආපහු වැටෙන අය බොහෝ ඉන්නවා. ඉතින් මේක හරියට තේරුම් ගන්න ඕනේ. වීරිය කියන එක ජීවිතේ අපිට හැම වෙලාවෙම අවශ්‍ය දෙයක්. ඒ වීරිය හැමතිස්සෙම අපේ හිතේ හදන්න තියෙන හොඳම බෙහෙතක් තමයි පින්වත්නි මරණානුස්සතිය. මරණය ගැන සිහි කරන එක. වීරිය අඩු අයගේ වීරිය වැඩි කරන්නේ මරණානුස්සතිය වඩද්දි. වීරිය ඉපදිලා නැති අයගේ වීරිය උපද්ද ගන්න උපකාරී වෙනවා මරණානුස්සතිය වඩද්දි. හැබැයි ඒ මරණානුස්සතිය වටින්නේ ප්‍රයෝජනයක් වෙන්නේ මරණානුස්සතිය වැඩුව කියලා වීරියක් ඇති වෙන්නේ තියෙන වීරිය වැඩි වෙන්නේ එයා පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයාට දුන්න ඉලක්කය දන්නව නම් විතරයි. දැන් ඔබ හිතන්න අපි මේ මරණානුස්සතිය ගැන කියනකොට මේ දේශන අහන ධර්මය දන්නේ නැති අය. මොකද මේ දේශනාව ධර්මය දන්න හැමෝම අහනව නෙමෙයි ස්ථිරවම. දන්නේ නැති අයමත් නෙමෙයි. දන්න අයත් ඉන්නවා, දන්නේ නැති අයත් ඉන්නවා. මේ වෙලාවේ අපි මේ දේශනයක් කරද්දී පොදුවේ හැමෝටම නෙමෙයි බණ ටික කියන්නේ. එතකොට මෙතනදී ධර්මය දන්න කෙනා, සසරේ ස්වභාවය දන්න කෙනා, කයේ ස්වභාවය දන්න කෙනා, කෙලෙස් වල ස්වභාවය දන්න කෙනා, සතර පායේ ස්වභාවය දන්න කෙනා මරණය ගැන සිහි කරන්න කියලා පණිවිඩයක් එන්න එයාගේ ජීවිතේ වීරිය වැඩි කරගන්නවා. හැබැයි සංසාරය ගැන දන්නේ නැති, කෙලෙස් වල ස්වභාවය ඇත්තටම හරියට භයානකකම දන්නේ නැති, ඒ වගේම මේ ජීවිතේ සමහර වෙලාවට තමන්ට මේ ධර්මයෙන් කළ යුතු දෙයක් තියෙනවා කියලා ඒ කෘත්‍යය ගැන දන්නේ නැති කෙනාට ඇහෙනකොට මරණය ගැන එයාට හිතෙන්න පුළුවන් මොනවටද මැරෙනවා කියලා හිතන්නේ. ඒක වටිනාකමක් එයාට පේන්නේ නැහැ පින්වත්නි. ඒක නිසා මේ දේශනාව උදෙක්ම මේ දේශන වල ප්‍රයෝජනෙ තියෙන්නේ
සංසාරයේ ගැන භයානකකම දන්න නිවන පිණිස හිත යොමු කරගන්න අයට මම දැක්ක පහුගිය දවස්වල එක්තරා තරුණ කාන්තාවක් ඇය අන්තර්ජාලය තුල බොහෝම ප්‍රකට වෙච්ච කාන්තාවක් මෑත කාලේ ඇය යම්කිසි පිළිකාවකින් මේ වෙනකොට ජීවිතේ කොයි මොහොතේ හෝ ඉක්මනින්ම නැති වෙනවයි කියලා පණිවිඩේ හිතට තේරුම් අරගත්ත කෙනෙක්. අපි දැක්කා මේ ඇය සමාජයට හැමතිස්සෙම සෑහෙන උපදෙස් දෙනවා. මේ ගොඩාක් එහෙම පිළිකාවක් හැදිච්ච අයට සමාජයේ ඉන්න අය උපදෙස් දෙනවා. අපිටත් එහෙම මුණ ගැහෙනවා. ඉතින් පිළිකා හැදිච්ච ධර්මය දන්න සමහර අපි දන්න අයටත් ඉතින් අපිට උපදෙස් දෙන්න වෙනවා. හැබැයි අර මහත්මිය එහෙම ලොකුවට මං හිතන්නේ ධර්මයක් දැනගෙනත් නෙමෙයි. නමුත් එයාට උපතින්ම ලැබිච්ච හරි පුදුම ආත්ම ශක්තියක් තියෙනවා. නිසා කවුරුවත් එයාට උපදෙස් දෙදී ඉන්නේ. එයා සමාජින් අනිත් අයටත් උපදෙස් දෙනවා. මම දැක්ක එක්තරා රූපවාහිනී වැඩසටහනකට සහභාගී වෙලා ඒ කියන කාරණාවක් ඒ පුංචි කොටසක් අන්තර්ජාලය තුල දකින්න ලැබුණා. ඇය හරි අපූර්ව දෙයක් කියනවා. මම මෙතන මේ මොනවා කිව්වත් ඒක සාමාන්‍ය කෙනෙකුට ඒක සාමාන්‍ය වචන ටිකක් විතරයි. හැබැයි මට ජීවත් වෙන්න තියෙන තව පොඩි වෙලාවයි කියලා ඒ අත්දැකීමට හරියටම ජීවමාන මූණ දෙන කෙනෙක්. මේ අවස්ථාවට මූණ දෙන කෙනෙකුට තමයි මේ කියන වචනවල ගැඹුර තේරෙන්නේ කියලා. ඇත්තට මේ කියන වචන තුල ගැඹුරක් පින්වත්නි. ඒ අත්දැකීම නොදැනී එහෙම විඳින්නේ නැහැ මිනිස්සු. මරණානුස්සතිය ගැන කතා කරද්දිත් අපිට කියන්න තියෙන එකමයි. මරණය කියන එක අපි ඕන කෙනෙක් දන්නවා කවදා හරි මැරෙනවා. ඒක මං හිතන්නේ සිහි කල්පනාව තියෙන ඕනම කෙනෙක් ඕන ආගමක ඕන ජාතියක ඕන කෙනෙක් දන්නවා අපි මැරෙනවා. ඒක සාමාන්‍ය මිනිස්සු දන්න දෙයක්. හැබැයි මේක පින්වත්නි කාලයක් ගැන ඔළුවේ නෑනේ හරියටම. එන්න මේ කාලේ හරියට මොක වෙනවා කියලා මරණය පිළිබඳව. අන්න එතන තමයි අවිනිශ්චිතව කොයි වෙලාවෙ වෙනවද කියන එක ගැන හරියටම ඔළුවේ නැති නිසා මිනිස්සුන්ට අර හීනියට පොඩි අදහසක් තියෙනවා දැම්ම වෙන්නේ කියන එක. ඔන්නෝක කඩා ගන්න ඕනේ කියන එක තමයි මෙච්චර මේ කියන්නේ. එතනයි කඩන්න ඕනේ. කියන්නේ අපිට හිත ඇතුලේ මේ දැම්ම වෙන එකක් නැහැ කියලා හිතෙන එක නිසාම අපි දන්නේ නැති උනාට පින්වත්නි කාලේ කනවා. අපි කාලේ නාස්ති කරනවා. ඔබ මම අපි හැම කෙනෙක්ම දැම්ම වෙන්නේ කියන සිතුවිල්ලට එන්න අපිට නොතේරුණාට අපි මේ හරියට ප්‍රමාද වෙනවා. ඉතින් අදත් වටිනා කාරණා දෙකක් කතා කරන්න තියෙන කාලේ ගොඩක් අපි ආරක්ෂා කරගෙන කතා කරමු. අපිට අද්ධාන පරිච්ඡේද ගැන මුලින්ම කතා කරන්න තියෙනවා. කන පරිත්තය ගැන කතා කරන්න තියෙනවා. එතකොට මේ කාරණා 8ම අපි කතා කරලා තියෙන්නේ මේ කරුණු දෙකත් එක්ක කතා කරාම. වදක පච්චුපට්ඨානය ඔබට මතක ඇති වදකෙක් පසුපස එළවාගෙන එනවා වගේ මරණය ගැන සිහි කරන්න කිව්වා. සම්පත්ති විපත්තිය ගැන අපි කතා කළා. ඕන සම්පත්තියක් විපත්තියක් බවට පත් වෙනවා නම් එතනදී සම්පත්තියක් නැහැ කියලා. මරණය කියන්නෙම මේ මොන සම්පත්තියත් විපත්තියට පත් කරන දේ නම් ඒ මරණය කාටත් උරුම නම් කාගේ සියලු සම්පත්ති විපත්තියට පත් වෙනවා නම් ඒ හැම දෙනාගේම ජීවිතය දිහා හැරලා බැලුවොත් එහෙම ලැබිච්ච ඇති සම්පතක් නෑ නේද මේ මරණයත් එක්ක කියලා අපි ඔබට තේරුම් කරලා දුන්නා. ඒ වගේම පින්වත්නි උපසංහරණය ගැන, කාය බහුසාධාරණය ගැන, ආයු දුබ්බලය ගැන, අනිමිත්තය ගැන
අපි සාකච්ඡා කළා. ඉතින් අද අපි බලමු අද්ධාන පරිච්ඡේදයයි කන පරිත්‍යයයි කියන 7 වෙනි සහ 8 වෙනි කියන මේ කාරණා දෙක ගැන. අද්ධාන පරිච්ඡේදය කියන එකට සමාන වචනයක් තමයි කාල පරිච්ඡේද කියන එක. එතකොට මේ කාල පරිච්ඡේදය කියන එකේදී මිනිස්සුන්ට මැරෙන්න කාල පරිච්ඡේදයක් කියන එකක් තියෙනවාද? මිනිස්සු මෙන්න මේ කාලේ තමයි මැරෙන්නේ කියලා නිශ්චිත කාල පරිච්ඡේදයක් නැහැ. අවුරුදු සාමාන්‍යයෙන් වැඩිම ජීවත් වෙන කෙනා 100කට ආසන්න හෝ 100ක් චුට්ටක් පැනලා හෝ ජීවත් වෙයි. බොහොම කලාතුරකින්. ඉන් මෙහා පින්වත්නි අපි දකිනවා මව් කුසට බිහි වෙච්ච තැන ඉඳලා ඕන මොහොතක මැරෙන්න පුළුවන් නිශ්චිත කාල පරිච්ඡේදයක් ගැන කතා කරන්න බෑ. මෙන්න මේකට කියනවා අද්ධාන පරිච්ඡේදය කියලා. මේ උපදිච්ච කෙනා කොයි වෙලාවෙ කොහොම මැරෙයිද කියලා සිහි කරන එක ඇතුලේ තමන්ගේ ජීවිතයේ තියෙන නිශ්චිත කාල පරිච්ඡේදයක් තමන්ට, ඒ කියන්නේ පරිච්ඡේදයක්. ඒ කියන්නේ අවුරුදු 20ක් ජීවත් වෙයි, අවුරුදු 30ක පරිච්ඡේදයක්, අවුරුදු 50ක පරිච්ඡේදයක්. දැන් ඔබ මොකක් හරි පොතක් කියවනකොටත් පොතක තියෙනනේ පරිච්ඡේදයක් කියලා එකක්. ඒ වගේ කාලය පිළිබඳ පරිච්ඡේදයක් අපිට අඩුතරමින් නිගමනය කරගන්නවත් බෑ. සමහරව ඉතින් කියනවා අපේ ඉතින් පරම්පරාවෙම අයට හොඳට දීර්ඝායුෂ තිබ්බනේ. එහෙම කියනවා සමහරව. අපේ ආත්තලා මුත්තලා තාත්තලා ඔය ඔක්කොම මැරුණේ හොඳට ආයුෂ විඳලා. එයා මේ වචන ඇතුලෙන් නොකිය කියන්නේ මාත් එහෙම තමයි කියලා. එයාට හිතේ ඇති පින්වත්නි මමත් තාත්තලා වගේ සීයලා වගේ මුත්තලා වගේ හොඳට ආයුෂ ගෙවයි කියලා. හැබැයි පින්වත්නි ජීවිතේ අපිට ශනිකව මුණ දෙන්න තියෙන විවිධ අනතුරු ක්‍රියානතුරු වෙන්න පුළුවන්. තමන්ගේ කර්මාන්ත ශාලාවක වෙන්න පුළුවන්. කොහෙන් හරි ඇදගෙන වැටෙනවා. අපිට පරිච්ඡේදයේ අවසන් වෙන තැන හරියටම කියන්න බෑ. දැන් ඔබ මොකක් හරි ලියාගෙන යනකොට නම් පරිච්ඡේදයක් දැන් ඔබ ලියන කතාවක්. ඔබට මේකේ පරිච්ඡේදය ඉවර කරන්න ඕන තැන ගැන ඔබට අදහසක් එනවා. මෙන්න මේ කොටසින් මේ පරිච්ඡේදය ඉවර කරලා ඊළඟ පරිච්ඡේදය පටන් ගන්න ඕනේ. මිනිසුන්ගේ ජීවිතේ හැම පරිච්ඡේදයක් ඉවර කරනවා කියලා එකක් ඔබට පුළුවන් ද පින්වත්නි තීරණයක් ගන්න. මෙයාගේ කාල පරිච්ඡේදය තීරණය කරන්නේ කසාද බැඳලා කවදා හරි කොහොම හරි ළමයි ටිකත් හැදුවට පස්සේ තමයි යාගේ කාල පරිච්ඡේදය ඉවර වෙන්නේ. මෙන්න මෙයාගේ කාල පරිච්ඡේද නම් මේ එයාගේ ළමයිනුත් ලොකු කරලා ළමයින්ගේ ළමයි දැක්ක දාට තමයි කාල පරිච්ඡේදය ඉවර වෙන්නේ. සමහරව ඉන්නවනේ එහෙම මට මැරෙන්න කරින් කොහොම හරි මගේ මොනුබුරෙක් බලන්න ඕනේ කියලා. ඒක එහෙම වෙනවය කියලා ඒකාන්තයෙන් පරිච්ඡේදයක් එතනින් අවසන් වෙන්න මේ ටිකත් වෙලා තමයි මේ ජීවත් වෙන කාල පරිච්ඡේදය ඉවර කරන්නේ කියලා නිශ්චිත කරන්න කිසි කෙනෙකුට බෑනේ පින්වත්නි. ඒක නිසා මේ ජීවිතයේ ස්වභාවය විවිධ බුද්ධ වචනය ඔස්සේ බුදුරජාණන් වහන්සේ වදාළ ආකාරයන් අපි කීපයක් අවධානයට ලක් කරගමු. අප්පමිදම් භික්කවේ මනුස්සානං ආයු ගමනීයෝ සම්පරායෝ කත්තබ්බං කුසලං චරිතබ්බා බ්‍රහ්මචරියං නත්ති ජාත සමරණං යෝ භික්කවේ චිරංජීවති යෝ අස සතං අප්පං වා බිහියෝ. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි මිනිසුන්ගේ ආයුෂ ස්වල්පයයි, පරලොව යා යුතුයි. ගමනියෝ සම්පරායෝ අනිවාර්යෙන් පරලොව යා යුතුයි. ඒ නිසා කත්තබ්බං කුසලං කුසල් කළ යුතුයි. චරිතබ්බා බ්‍රහ්මචරියං නිවන් මඟ හැසිරෙන්නට ඕනේ. නත්ති ජාතස්ස අමරණං ඉපදිච්ච අය අතරේ නොමැරෙන කෙනෙක් නැහැ.
යෝ භික්කවේ චිරංජීවති යෝ වස සතං අප්පං වා බියෝ. මහණෙනි යමෙක් වැඩි කලක් ජීවත් වුණත් එයා අවුරුදු 100ක් හෝ ඊට පොඩ්ඩක් වැඩියෙන් ජීවත් වෙයි ඔච්චරයි. පහුගිය දවසක වරුණ අයියා මට කතා කරලා අපේ ආගමිකංශේ net fm ආයතනයේ මේ ආගමිකංශේ ප්‍රධානියා එතුමා ඉතින් ආගමිකංශයෙන් කළ යුතු එක්තරා කටයුත්තක් වෙනුවෙන් මට දුරකථන එමුතුමක් ගත්තා. මේ ඓතිහාසික ගැටබරුව රජමහ විහාරාධිපති නායක ස්වාමීන් වහන්සේ අපවත් වෙලා බොහෝ දෙනා දන්නවා. එහි අවසන් කටයුතු අද දවසේ සිද්ධ කෙරුණා. ඉතින් නායක ස්වාමීන් වහන්සේගේ අපවත් වීමත් එක්ක net fm ආයතනයෙන් අර ඔබ දන්නවා විවිධ ආයතන වලින් ශෝක ප්‍රකාශ බැනර් එකක් සකස් කරනවානේ. ඉතින් ඒ බැනර් වල හරි වටින වාක්‍ය තියෙන ගොඩක් වෙලාවට ඉතින් අර සම්ප්‍රදායිකම වාක්‍ය දෙක තුනක් තියෙන්නේ. නමුත් net ආයතනයට ඕනුණා මේ බොහොම මිනිසුන්ට අවබෝධයක් ඇති වෙන වටිනා වාක්‍යයක් මේ ශෝක ප්‍රකාශ බැනර් එකට දැන්වීමට පාවිච්චි කරන්න. ඉතින් ඒක ගැන අහන්න තමයි එතුමා මට කතා කරේ සන්නස මේකට මට වාක්‍යයක් කියන්න කියලා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ වදාළ මේ දැන් අපි කියපු බුද්ධ වචන ටික ඇතුලේ මේ බුදුරජාණන් වහන්සේ බුදුමුමින් වදාළ වචන මේ ටික ඇතුලේ ඔය මරණයක් වෙච්ච අවස්ථාවක කෙනෙකුට සිහියට නගා ගන්න. ඔබ මේ වෙලාවේ සිත්නෙත් අසපුව අහනකොට ඔබට තදාසන්න කාලෙක සිහි වෙනවා ඇති තමන්ගේ අම්මා නැති වුණා, තමන්ගේ අසවලා නැති වුණා, තමන්ගේ දරුවෙක් නැති වුණා. එහෙම අය මේ වෙලාවේ අපිව අහනවා වෙන්න පුළුවන්. ඔබ හිතන්න. ඒ වෙච්ච අයනේ මේ සිත්නෙත් අසපුව අහනවා අපි දන්නවද? ඊළඟ සිත්නෙත් අසපුව තියෙන සෙන්සුරාදට පෙර මාගේ ජීවිතේ සමීප කවුරුන් හෝ මා හැරදා යාවි කියලා ඔබට නිකන්වත් හිතෙන්නේ නැහනේ. ඒ අනෙකෙක් නෙමේ මාගේ ජීවිතය අවසන් වීම මේ සතිය ඇතුලේ සිද්ධ වෙන්න පුළුවන් නේද? මේ මොහොතේ සිද්ධ විය හැකි නේද? අපි පින්වත්නි ඉතින් ඔය බැනර් එකට මැරිච්ච වෙලාවට කෙනෙකුට දකින්න ලැබෙන බැනර් එකකුණත් වටින පණිවිඩයක් තියෙනවා. කැරම් ගහ ඉන්නේ නැතුව ඕවා කියවන්න ඕනේ මල ගෙවල් වල යන අය. අවබෝධයක් ඇති අය ඒ වටින දෙයක් තිබ්බොත් එහෙම සමහරවිට මට නම් ඉස්සර තිබුණා ඒක ඒ වෙලාවේ කොහොම හරි මේ මට ඇත්තටම සමහර පාලි වචන ගොඩක් වෙලාවට මතකයේ තියාගන්න එක සම්බන්ධ පොඩි ගැටලුවක් තියෙන අවස්ථා තියෙනවා. මම කොහොම හරි උත්සාහ කරන අවස්ථා තියෙනවා ඒ මතකයට ගන්න එච්චර වටින සමහර කාරණා සමහර වෙලාවට ෆොටෝ එකක් ගහ ගන්නවා සමහර වෙලාවට ලියා ගන්න. එහෙම වටින බොහොම මේ අවවාදාත්මක වැකි සමහර වෙලාවට ඔය බැනර් වල තියෙනවා. මේ කියපු වචන ටික ඇතුළත් බලන්න. අප්පමිදම් බික්කවේ මනුස්සානං ආයු. මිනිස්සුන්ගේ ආයුෂ සල්පයයි තියෙන්නේ. තාම වටිනා වචනයක්. බුදු වදන තුල ගමනියෝ සම්පරායෝ පරලෝ යන්නම වෙනවා. කත්තබ්බං කුසලං. ඒ නිසා කුසල් කළ යුතුයි. චරිතබ්බං බ්‍රහ්මචර්යං. නිවන් මාගේ හැසිරිය යුතුයි. නත්ති ජාත සමරණ. ඉපදිච්ච කිසි කෙනෙක් නැහැ මැරිච්ච නැති. මෙහෙම වචනයකම මේ හැම වාක්‍යයකම බලන්න තියෙන වටිනාකම. යෝ බික්කවේ චිරංජීවති යමෙක් මහණෙනි වැඩි කලක් ජීවත් වෙනවා නම් දීර්ඝායුෂ ලැබුවයි කියලා වැඩි කලක් ජීවත් වෙනවා නම් යෝ අස සතං අප්පං වා බීයෝ එක්ක 100ක් එක්ක ඊට චුට්ටක් වැඩි ඔච්චරයි. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ තවත් වටිනා ගාථාවක් තියෙනවා පින්වත්නි. අප්පමායු මනුස්සානං හීලෙය්‍යනං සුපෝරිසෝ චරෙය්‍යා දිත්ත සීසෝ නත්ති මච්චු නාගමෝ. මිනිසුන්ගේ ආයුෂ ස්වල්පයයි. අප්පමායු මනුස්සානං අල්පයයි ස්වල්පයයි තියෙන්නේ. සත්පුරුෂයා ඒක සම්භාවනා කරන්නේ එයා හිසගිනි ගත්ත කෙනෙක් වගේ හැසිරෙනවා. චරෙය්‍යාදිත්ත සීසෝ හිසගිනි ගත්ත කෙනෙක් වගේ හැසිරෙනවා. නත්ති මච්චු නාගමෝ
මාරයාගේ අනාගමනයක් නැහැ. ඒ කියන්නේ මාරයා එන්නේ නැතු ඉන්නේ. ඒකාන්තයෙන්ම මාරයා එනවා. බුදුරජාණන් වහන්සේ අරක සූත්‍රය කියලා දේශනා කරපු සූත්‍රයක් තියෙනවා. ওই දේශනාවෙත් මේ මරණය ගැන මහ පුදුම විදිහට විස්තර කරන කරුණු ටිකක් තියෙනවා. අංගුත්තර නිකායේ තියෙන අරක සූත්‍රය. අයන්න රයන්න කයන්න අරක. එයා ඇවිල්ලා මේ එක ආගමක නායකයෙක්. බ්‍රහ්ම ලෝකේ යන විදිය ගැන කියලා දුන්න යම්කිසි ප්‍රාථමික මට්ටමින් හෝ දෙයක් කරපු නායකයෙක්, ආගමික නායකයෙක්. මිත්‍යා දෘෂ්ටිකයෙක් හිටපු කෙනෙක් නෙමෙයි, බ්‍රහ්ම ලෝකෙට යන්න මග කියපු කෙනෙක්. ඒතර එයා හැම වෙලාවෙම අර මිනිස්සුන්ට මේ මනුස්ස ලෝකයේ ඇතුලේ ප්‍රමාද වෙවි මනුස්ස ලෝකෙට ඇලි දැන් පින්කමක් කළත් ඔබ බලන්නකෝ, පින්කමේ අවසානයේ පින් අනුමෝදනාවට බලන්නේ මේ මනුස්ස ලෝකෙම මොනවා හරි දෙයක් වෙනුවෙන් අවශ්‍ය කරන ප්‍රාර්ථනානේ. එක්කෝ විභාගේ පාස් වෙන්න ඕනේ, එක්කෝ නඩුවෙන් දිනන්න ඕනේ, එක්කෝ ලෙඩ දුක් සනීප වෙන්න, අපල උපද්‍රව තියනවා ඒවයෙන් මිදෙන්න ඕනේ. ඕවනේ තියෙන්නේ පින් අනුමෝදන් කරද්දී අන්තිමට කියන්නේ ව්‍යාපාරي දියුණු වෙන්න ඕනේ. මිනිස්සුන්ට මේ මනුස්ස ජීවිතය තුළ ස්වල්ප දෙයක් තමයි ගොඩක් වෙලාවට තමන්ගේ පරම ඉෂ්ට කරගන්න අවශ්‍ය ප්‍රාර්ථනාව වෙලා තියෙන බොහෝ දෙනෙකුට. පරම ප්‍රාර්ථනාව. ඊට එහා එකක් නැහැ. කොහොම හරි මේ කාලා ඇඳලා ඉන්න ඕනේ. ওই ටික තමයි තියෙන්නේ. හැබැයි අර බඹලොව යන්න මග කියපු මේ අරක කියන ශාස්ත්‍රවරයා දකිනවා බ්‍රහ්ම ලෝකේ තියෙන කල්ප ගණන් ඒ ආයුෂත් එක්ක බැලුවට පස්සේ මේ ස්වල්ප මනුස්ස ආයුෂ ටික මොනවද කියලා. පුදුමේ තියෙන පින්වත්නි, අරක ශාස්ත්‍රවරයා පහළ වෙලා මේ ලෝකේ ඔය තමන්ගේ ධර්මයේ කියා දෙන කාලේ මිනිස්සුන්ගේ ආයුෂ 80000ක්. මිනිස්සු අවුරුදු 80000ක් ජීවත් වෙනවා. ඒතකොට මේ මිනිස්සු අවුරුදු 80000ක කාලයක් මේ ලෝකේ ජීවත් වෙද්දී අරක ශාස්ත්‍රවරයා හැම වෙලාවෙම මනුස්ස ජීවිතයේ තියෙන ආයුෂ ස්වල්පයයි, ඊටාම අල්පයි කියලා හැම වෙලාවෙම තමන්ගේ ශ්‍රාවකයන්ට කියපු ලස්සන උපමා 7ක් තියෙනවා. ඒ 7 ඔය සමහර වෙලාවට මරන්න අරගෙන යන මස් කඩේින් හරක උපමා කරපු අවස්ථා, සමහර ලාවට රත් වෙච්ච යකඩයකට තියපු පොඩි මස් කෑල්ලක්, කෙල පොඩ්ඩක් බොහෝම කෙල පිටක් මේ දිව ළඟ තියෙනකොට ඒක විසි කරලා දාන විදිය, පර්වතයකින් ගංගාවක් ගලාගෙන බහිනකොට තැනි තලාවක ගලන් යනවා වගේ නෙමෙයි, පර්වතයකින් බොහොම ඉක්මනට ගලාගෙන යනවා. ඔබ දන්නවා ඒවට අපි දිය ඇලි කියලා කියනවා. දිය ඇල්ල කිව්වට ඒ ගඟේම කොටසක් තමයි. හැබැයි අර තැනි තලාවක ගලන තරම් හිමීට නෙමෙයි ඇල්ලක් වැටෙන්නේ, කඩා වැටෙන්නේ. මේ මිනිස්සෙක්ව ගඟක ගහගෙන යනවට වඩා බොහොම ඉක්මනින් කන්දක් මුදුනෙන් වැටෙන දිය ඇල්ලකින් වැටෙනකොට ඊටාම සල්ප වේලාවකින් බිමට ඇදගෙන වැටෙනවා. මෙන්න මේ පර්වතයකින් ගලා හැලෙන ගංගාවක උපමා කරනවා. ඒ වගේ මේ මනුස්ස ජීවිතේ හරි පොඩ්ඩයි කියලා. එතකොට එයාගේ ලස්සන උපමා ගොඩක් තියෙනවා. දියේ ඇඳ ඉරක් වගේ කියනවා. බොහෝ වෙලා තියෙන්නේ නැහනේ. ඇඳෙනවත් එක්ක මැකෙනවා වගේ මේ ජීවත් වෙන තැන බොහොම පොඩි වෙලාවකින් අවසන් වෙනවා කියලා. එතකොට ඔය වතුරට මොනවා හරි කියන්නේ අපි හිතමු පොකුණකට ගඟකට කොහේ හරි වතුර පිරිච්ච තැනකට ලොකු උඩක ඉඳලා වතුර බින්දුවක් වැටුනොත් ඒ වැටෙනවත් එක්ක පැන නගින දිය බුබුලක් තියෙනවා. වතුර බින්දුව වැටුණට පස්සේ ආයෙ උඩට මතුවෙනවා පොඩි දිය බුබුලක්. අන්නේ දිය බුබුල බොහොම පොඩ්ඩක් උඩට ඇවිල්ලා හැමම වැටෙනවා.
ඒ දිය බුබුලක තියෙන ආයුෂ හරිම පොඩ්ඩයි. බොහොම පුංචි වෙලාවයි. මේ දිය බුබුල උපමා කරනවා. එයාගේ තියෙන ප්‍රසිද්ධම උපමාව තමයි තනාග පිනිබිඳු උපමාව. ඒකත් එයා කියන එකක්. අදටත් ප්‍රසිද්ධයිනේ තනාග හිමිදිරියේ දකින්නකොට හිරු උදා වෙනකොට තනකොළ ගහක ඒ කොළේ අග තියෙන පිනිබිඳුව බොහොම අවිනිශ්චිතව කොයි මොහොතේ වැටෙනවද කියලා හිතා ගන්න බැරුව බොහොම පුංචි වෙලාවකින් වැටෙන දෙයක් තමයි මේ පිනිබිඳුවක් කියන්නේ. ඔය එයාගේ උපමා ටික ඇතුලේ තියෙන ප්‍රසිද්ධම උපමාවක් අදටත් කවුරුත් දන්න. මේ වගේ උපමා කීකී මෙයා හැම වෙලාවෙම මිනිස්සුන්ට කියනවා මේ ජීවිතේ බොහොම ඇසිල්ලකින් මරණයට ලං වෙනවා. බොහොම ස්වල්පයයි තියෙන්නේ. ඉතින් මේක බහු දුක්ඛයි. මේ ජීවත් වෙන ඒ ස්වල්පේ වුණත් බොහෝ දුක් එක්ක ජීවත් වෙන්න. බහු පායාසයි. බොහෝ උපායාස එක්ක ජීවත් වෙන වෙලා තියෙනවා. මේක නුවණින් දකින්න කුසල් කරන්න කීකී මේ හැම වෙලාවෙම ඉපදිච්ච කෙනාට නොමැරී ඉන්න අවස්ථාවක් නැහැ කීකී මේ ජීවිතයේ තියෙන සංක්ෂිප්ත අර්ථ 7කින් ওই විදියට කියනවා මේ අරක ශාස්ත්‍රය. ඒකනත් බුදුරජාණන් වහන්සේ පෙන්වලා තියෙනවා මේ අරක කියන සූත්‍රය. ඒ බුදුරජාණන් වහන්සේ මරණය පිළිබඳව මිනිසුන්ට පුළුවන් තරම් අවධාරණය කරපු වටිනම සූත්‍රයක් අංගුත්තර නිකායේ අරක කියන සූත්‍රය. ඔබ ඒක කියවන්න. කාලය වෙන් කරලා පෙන්නනවා. මිනිස්සෙක් අවුරුදු 100ක් ජීවත් වෙනවා නම් එයාට තියෙන මාස 1200යි. මාස වලින් බැලුවම 100ක් කියලා මහ ලොකුවට හිතුණට මාස වලින් බැලුවොත් එහෙම මේ 1200ක් විතරයි මාස. එතකොට අවුරුදු 50ක් ජීවත් වෙච්ච මිනිස්සෙක් කියන්නේ මාස 600ක්. මාස 600යි. අවුරුදු සමහරලාට හිතන්න 10ක් තව ජීවත් වෙන්න ඉතුරු වෙලා තියෙනවා කියලා ඔබට. මාස 120යි. මහා ලොකු කාලයක් නෙමෙයි. ඒකත් බුදුරජාණන් වහන්සේ මාස ගාන ඇතුලේ නිදා ගන්න කාන ඊට පස්සේ කණ්ඩ බොණ්ඩ වෙන දේවල් වලට වෙන් වෙන කාලෙත් බෙද බෙද පෙන්නනවා. ඒක හරිම වටින සූත්‍රයක්. අන්තර්ජාලේ පාවිච්චි කරන අය ඉන්නවනම් අරක සූත්‍රය කියවන්න. අංගුත්තර නිකායේ බොහොම වටින සූත්‍රයක්. පින්වත්නි, තථාගතයන් වහන්සේ ඔය විදියට මේ අද්ධාන පරිච්ඡේදේ කාලය කියන එක බොහොම ස්වල්පයයි කියන එක ගැන නිශ්චිත පරිච්ඡේදයක් කරන්න බැහැ කියන එක ගැන ඔය විදිහට බොහෝ සූත්‍රවල බොහෝ දේශනවල නොඑක් විදිහට පෙන්වලා දීලා තියෙනවා. කාල පරිච්ඡේද කියන එක නම් හොද්දට ඔය අරක සූත්‍රෙත් විස්තර කරලා දීලා තියෙනවා. ඒක පරිච්ඡේද කරන්න බැහැ කියන එක. ඒ වගේම අපිට තේරුම් ගත යුතු වටිනාම කරුණක් තමයි ඔය 7 වෙනි කරුණනේ අද්ධාන පරිච්ඡේද කියන එක. 8 වෙනි එක මරණය ගැන සිහි කරන්න තියෙන 8 වෙනි අවස්ථාව. දැන් අපි නිකන් හිතමු වාහනයක රෝදයක්. ඒ රෝදේ වට ප්‍රමාණය කොච්චරයි කියලා කිව්වත් හැමතිස්සෙම බිම ස්පර්ශ වෙන්නේ බොහොම සල්පයක්නේ වාහනයක. ලොකු අඩිගා යම්කිසි සැලකිය යුතු විශාල අඟල් ගානකට තියෙන්න පුළුවන් මේ වට ප්‍රමාණය. හැබැයි ඒ ස්පර්ශ වෙන බොහොම සල්පේ. වාහනේ කොච්චර ගමන් ගියත් මොහොතක් පාසා ස්පර්ශ වෙන්නේ ඒ රෝදේ හරි චුට්ටයි. බිම ස්පර්ශ වෙන්නේ. ඒන් කොටසක් තියෙනවා ස්පර්ශ වෙලා අවසන් වුණ, තව කොටසක් තියෙනවා තාම ස්පර්ශ වෙච්ච නැති. රෝදේක. ඒ වගේ මේ ජීවිතෙත් ජීවත් වෙන මොහොත චිත්තක්ෂණයක් තරම් බොහොම පුංචි මොහොතක් කියලා හිතනවනම් කෙනෙකුට අප්‍රමාදී වෙන්න ඒක පුදුම උදව්වක් වේ. ජීවිතයක තියෙන මේ ආයුෂවල බොහොම සල්පේ තේරුම් ගන්න ඊටාම වටින එකක් තමයි මේ කන පරිත්‍යාගය කියන ආකාරي තේරුම් ගන්න එක. කන පරිත්‍යාගය ඔස්සේ බලන එක ක්ෂණයක් විතරයි ජීවිතේ තියෙන්නේ. තාම ස්වල්ප ක්ෂණයක් විතරයි ජීවිතේ තියෙන්නේ. දැන් අපි අනිත් කියපු කාරණාවලදී නම් හිතේනේ කොච්චර කිව්වත් අවුරුදු තව මට 50ක් ජීවත් වෙන්නත් තියෙන බැරි නෑ. අපිට එහෙම කිව්වට හිතනවන් එක යටින් මිනිස්සුන්ට
අවුරුදු 50ක් විතර මම ඉඳි. හැබැයි 50 නෙමේ 100ක් හිටියත් පින්වත්නි ඔබ දන්නවද ජීවිතේ ක්ෂණයක් තුල ඔබ ජීවත් වෙන්නේ. ක්ෂණයක ජීවත් වෙන්නේ. අන්න ඒක හොඳට හිතන්න ඕන තැනක්. මිනිස්සු ජීවිතය ගැන මරණය ගැන සිහි කරද්දී පරමාර්ථ විදියට හිතද්දී මේ ජීවිතයක ක්ෂණය කියන ස්වල්ප වේලාව චිත්තක්ෂණයක් කියලා කියන බොහොම ස්වල්ප කාලය ඇතුලේ මිනිස්සෙගේ ජීවිතේ පවතින්නේ. ඒ චිත්තක්ෂණේ නිරුද්ධ වෙච්ච තැන ඒ සත්‍යය මැරුණා වෙනවා. නිරුද්ධ වුණා කියලා කියනවා. එහෙම බැලුවොත් නම් අහවෙලාවක් ගැන කතා කරන්න අපිට මේ චිත්තක්ෂණය කියන වචන ටික කියද්දි පවා ජීවත් වෙච්ච අවස්ථාව නිරුද්ධ වෙන අවස්ථාව කොච්චරද? අතීතේ චිත්තක්ෂණේ ජීවිත න ජීවති න ජීවිසති අනාගතේ චිත්තක්ෂණේ න ජීවිත න ජීවති ජීවිසති පච්චුප්පන්නේ චිත්තක්ෂණේ න ජීවිත ජීවති න ජීවිසති අතීතයේ හෙවත් නිරුද්ධ චිත්තක්ෂණේ මේ සත්‍ය ජීවත් වුණාය. ඒ නිරුද්ධ චිත්තක්ෂණේ දැන් ජීවත් වෙමින් සිටිනවා නෙමෙයි. මතු ජීවත් වන්නේද නොවේ. ඒ නිරුද්ධ වෙච්ච චිත්තක්ෂණය නිරුද්ධ වුණා. එතන ජීවත් වෙනවත් නෙමෙයි මතු ජීවත් වෙන්නෙත් නැහැ. ඒ වගේම අනාගත චිත්තක්ෂණයේ සත්වයා ජීවත් වූයේ නොවේ. ඒ වගේම දැන් ජීවත් වෙමින් සිටිනවා කියලා කියන්නේත් නැහැ අනාගත චිත්තක්ෂණය තුළ. මතු ජීවත් වීමක් තියෙන අනාගත චිත්තක්ෂණය. එතකොට වර්තමාන චිත්තක්ෂණේ සත්‍ය ජීවත් වෙනවා. හැබැයි වර්තමාන චිත්තක්ෂණය තුලත් කියනවා ජීවත් වූයේ නොවේ. දැන් ජීවත් වෙමින් සිටි මතු ජීවත් වන්නේ නොවේ. ඒ චිත්තක්ෂණය තුල මතු ජීවත් වන්නේ නොවේ. මේක ලස්සන ගාථා ටිකකින් කියනවා ජීවිතං අත්ත භාවෝච සුඛ දුක්ඛාච කේවලා ඒක චිත්ත සමායුත්තා ලහුසෝ වත්තතේ කනෝ යේ නිරුද්ධා මරත්තස්ස තිට්ඨ මානස්ස වායිද සබ්බේපි සාදිසා කන්දා ගතා අප්පටි සන්දියා අනිබ්බිත්තේන න ජාතෝ පච්චුපන්නේන ජීවති චිත්ත භංගා මතෝ ලෝකෝ පඤ්ඤත්ති පරමට්ටිය. මේක හරි වටිනා තැන් කීපයක්ම තියෙනවා මේ ගාථා ටික ඇතුළේ විස්තර කරෙච්ච ජීවිතයේ ආත්ම භාවය. උතන ආත්ම භාවය කියනකොට ජීවිත වේදනා විඥාන කියන කාරණා ටික හැර සියල්ල කතා කරන්න තියෙනවා. සුඛ දුක්ඛ කියන මේ වේදනා මේ සියල්ල එක චිත්තක්ෂණයකට විතරනේ. දැන් අපි සාමාන්‍ය ජීවිතේ මොකක් හරි සැපක් විඳිනවද දුකක් විඳිනවද මේ ඔක්කොම එක චිත්තක්ෂණයකට විතරයි ජීවත් වෙලා තියෙන්නේ. අපි කියනවා මං ඒ වෙලාවේ එතෙන්ට ගියා පුදුම සනීපයක් දැනුනේ කියනවා. හැබැයි එතන දැනිච්ච සනීපය එක චිත්තක්ෂණයක් තුළ ජීවිතේ විඳීමක්. ඒ සනීපේ එතන ඔබ අර මං කියපු රෝදෙන් තේරුම් ගන්න මේක. රෝදේ උපමාවේ. රෝදේ කොච්චර දිගක් තිබ්බත් වට ප්‍රමාණය ස්පර්ශ වෙන්නේ කොච්චරද? ආන් ඒ වගේ පින්වත්නි. එතන සනීපය විඳි කන්දක් උඩට ගියා පුදුම සනීපයි කියන ඒ කන්ද උඩ තියෙන සනීපය විඳපු මුළු කාලය නෙමෙයි. ඒ මොහොතේ ඔබ මේ වේදනාව විඳින චිත්තක්ෂණයක් තියෙනවා. එච්චරයි ඔබ ජීවත් වීම කියන්නේ එතන. මේකේ මේ කියනවා මැරෙන සත්වයාගේ නිරුද්ධ වෙච්ච ස්කන්ධය මේ දැන් ජීවත් වෙමින් ඉන්න පුද්ගලයාගේ නිරුද්ධ වෙන ස්කන්ධයන්ගේ අතරේ සමානයි කියනවා. ඒක වෙනසක් නැහැ කියන. ඒ කියන්නේ
මැරිච්ච පුද්ගලයෙක්ගේ නිරුද්ධ වෙච්ච ස්කන්ධයි මේ මොහොතේ ජීවත් වෙමින් ඉන්න කෙනා තුළ නිරුද්ධ වෙනවද යම් ස්කන්ධයක් අතීත ස්කන්ධයක් ඒ ස්කන්ධය අතරේ කතන්දරේ එකයි. ඉතින් ඒ නිසා යම් නිරුද්ධ වීමක් වෙනවද ඒ නිරුද්ධ වීම තුළ ඒක මරණයක්ම තමයි. මෙන්න මේ මරණය පිළිබඳව මේ විදිහට සිහි කරන්න. මේ ලෝක සත්වයා නූපන් සිතින් නූපන්නේය. දැන් පවත්නා සිතින් ජීවත් වන්නේය. චිත්තයාගේ බංගෙම මැරෙන්නේය. මෙන්න මේ විදිහට මේ ගාථා ටිකේ තේරුම විස්තර කරලා දීලා තියෙනවා. එතකොට පින්වත්නි මේ සිත භංග වෙනවත් එක්කම එයම මරණයක්. ඒ ජීවත් වීම මෙතනින් අවසන් වෙනවා මේ හිත භංග වෙනකොට. මේ කන පරිත්තය ගැන විස්තර කරන්නේ බොහොම ගැඹුරින් උතනදී ওই විදිහට බොහොම ස්වල්ප මොහොතකට පමණක් මේ ජීවිතයේ ආයුෂ ටික අපිට ඒ ගැඹුරින් සිහි කරන කාරණා කන පරිත්තය ඇතුළේ සිහි කරන කාරණා ඇත්තටම ගොඩාක් වටින්නේ හොඳට විදර්ශනා අවබෝධයෙන් කියන්නේ සමහර වෙන්නෝනේ දැන් භාවනා කරනකොටත් විදර්ශනා භාවනා බොහෝ කරන කෙනෙකුට කන පරිත්තය කියන කාරණා ඔස්සේ මරණය ගැන සිහි කරන ආකාරය වටිනවා. හැබැයි හැමෝටම ඒක අවශ්‍යම නැහැ. මොකද විදර්ශනා අවබෝධයක් ලොකුවට නැති කෙනෙකුට කන පරිත්තය තුළ මරණ සතිය වඩන ආකාරය බොහොම ප්‍රායෝගික වෙනව අඩුයි. එයා නිකන් හිතෙන් සිහි කරගන්න විතරයි. එයා චිත්තක්ෂණ ගැන හරියට තේරුම් ගත්තට පස්සේ යාට ඔන්න එතෙන්දී විදර්ශනාවට හිත යොමු කරගෙන හැමතිස්සෙම ඉන්න කෙනෙකුට තමන්ගේ මරණය ගැනත් ඒ විදිහට හිතන්න පුළුවන්. නමුත් සාමාන්‍ය කෙනෙක් දැන් අපි පටන් ගත්ත දැනගත්තොත් වදක පච්චුපට්ඨානේ කියන්නේ අර වදකේ පස්සෙන් එළවනවා වගේ හැම වෙලාවෙම හිතන්න කියනවා වගේ දෙයකදී ඔබට මේ පේන කෙනෙක් නෙමෙයිනේ දැන් මාරය මැරෙන මොහොත කියන එක පේන්නේ. හැබැයි පින්වත්නි කොයි මොහොතේ හෝ ඒ පහර දීමට Taman ලක් වෙනවයි කියලා නිතර හිතනකොට මෙයා පිටිපස්සෙන් ඉන්නවා වගේ කියලා හිතනකොට ඒක හිතට හැම වෙලාවෙම මේ දැන් ගහයිද දන්නේ නැහැ කියලා හිතෙනවා. දැන් මම ඊයේ අද හිමිදිරි පාන්දර අපේ දන්න එක්තරා දායක පවුලක ඒ නිවසේ ගොල්ලොන්ගේ පොඩි බලු පැටියෙක් ඉන්නවා. මේ බලු පැටියා මේ මහා හයියෙන් කෑ ගහනවලු මහා රෑ. තේරෙන්නේ ඒගොල්ලන් කවදාකවත් නැති අත්දැකීමක්ලු. ඉතින් මේ මහත්තයා මට දවල් මුණ ගැහුනම කිව්වා සයන්හන්ස මේ මෙහෙම පාන්දර ගෙදර හැමෝම හැරගෙන අසාමාන්‍ය විදිහට ගේ ඇතුලේ ඉන්නේ මේ අපිත් එක්ක ඇඳෙත් නිදා ගන්නවා ගලාවට අසාමාන්‍ය විදිහට කෑ ගහන්න ගත්ත මේ බලු පැටියා කියලා. ඊට පස්සේ ඒගොල්ලෝ දන්න කෙනෙක්ට කතා කරලා ඇහුවම කිව්වලු සමහර ලාවට යකෙක් ගහන්න ඇති කියලා. ඉතින් මගෙන් මේ මහත්තයා අහනවා දවාලේ සයන්හන්ස මෙහෙම දෙයක් වුණා යකෙක් ගැහුවා කියලා ඒක ඇත්තද කියලා. මේ සාමාන්‍ය මිනිස්සු ඔය රාත්‍රී 12 වගේ වෙනකොට බල්ලෝ කෑ ගහනවා එහෙනවනේ. සාමාන්‍ය විදිහට බල්ලෝ කෑ ගහනවා. බල්ලා කියන්නේ නීච ලෝකෙක ඉපදිච්ච සත්වෙක්. උසස් ලෝකෙක නෙමෙයි. කොච්චර හොඳ බල්ලෙක් හිටියත් දැන් ලංකාවේ ඉන්න ලක්ෂ ගණන් වලට විකිනෙන බල්ලොත්. හැබැයි මොන කුලයක කොහොම ඉපදිලා හිටියත් එයා නීච කුලයක් තමයි. කියන්නේ සසර තුල ස්වභාවය එක්ක ගත්තම නීචයි. ස්වභාවයෙන් එයා ඉපදිලා ඉන්න ලෝකේ. ඉතින් ඔය යම් පෙරේතාත්ම තමයිලාට මිනිස්සු වගේ නෙමෙයි. එයාලා දකිනවා. එතෙන්දී රෑ 12 කිට්ටු වෙනකොට ගොඩාක් වෙලාවට බල්ලෝ අසාමාන්‍ය විදිහට කෑ ගහන්න ගන්නවා. ඒ සමහර ලාවට අර ආත්ම භාව දකින එකත් හේතුවක් වෙන්න බැරි නැහැ. මොකද පෙරේත ලෝකය කියලා ලෝකයක් බුදුරජාණන්සේ දේශනා කරානේ. ප්‍රේත සත්‍යයන් කියලා පිරිසක් ඉන්නවා ලෝකේ. ඒක කාටවත් නැහැ කියලා හිතනවා නම් ඒතකොට ශ්‍රද්ධාව නැහැ එතන. ගෙවල් වල අහුමුළු අස්සේ පෙරේතයෝ ඇවිල්ලා ඉන්නවයි කියන එකත් පෙන්නපු අවස්ථා නැතුව නෙමෙයි තිරෝකුඩ වගේ සූත්‍රවල තියෙනවා. එතකොට අපි මේ කියන මහත්තයාගේ ගෙදර ආසන්න කාලෙක ගෙදර සමීපව හිටපු කෙනෙක් මිය ගියා.
ඉතින් දැන් 3 මාසෙට කිට්ටුයි. ඒ මහත්තයා කියන සන්නස 3 මාසෙ කිට්ටු වෙන හින්දා සමහරලාට මේ බල්ලා එහෙම දැකලා බිරුවා වෙන්න පුළුවන්. ඒ බුරපු එකට කම්වල ඔක්කොම ඉදිමිලාලු. සාමාන්‍ය විදිහට ඉදිමිලාලු. ඊට පස්සේ උදේ නැගිටලා බලනකොට හරිලු මුකුත් නැහැලු. ඉතින් මේ දැන් යාලා අර ඒක ඔස්සේ දැන් ගැහුවා කියලා දැන් හිතනකොට ආයි කොයි වෙලේ ගහයිද කියලා දැන් ඔහොම හිතෙන්න පුළුවන් නේ. බල්ලට හොඳ වෙයි එකක් ගහලා පෙරේතේ ආයි කොයි වෙලාවෙ ගහයිද දන්නේ නැහැ කියලා ත්‍රායට හිතෙන්න පුළුවන්. අර දැන් යාලට ඒ හිතනවා වගේ මං කියන්නේ අපිත් හැම වෙලාවෙම හිතමු මාරයා කොයි වෙලේ ගහයිද පිටිපස්සේ ඉන්නවා. හැම වෙලේම පිටිපස්සේ ඉන්නවා. කොයි වෙලේ ගහයිද දන්නේ දැන් ගහන්න පුළුවන්. නිකන් මේ ගහන කඩුවක් උසව ගත්ත අමෝර ගත්ත කියලානේ කියන්නේ එතන උපමාවේ. අමෝරගෙන ඉන්නේ දැන් දෙන්න පුළුවන්. අපි විනෝද වෙවි ඉන්නවා වෙන්න පුළුවන්. අපිට කාත් එක්ක හරි හොඳටම තරහ ගිහලා මං ඕකාගෙන් හෙට ගන්නවා පලිය කියලා ප්ලෑන් කරන වෙන්න පුළුවන් හෙට එකකට ඒ වෙලාවට හිතනොත් එහෙම අර බල්ලට කොයි වෙලාවෙ දැන් ආයි ගහයිද කියලා අරගලන්ට හිතනවා වගේ මේ මට මේ මොහොතේත් ගහයිද පිටිපස්සේ ඉන්නවා කියලා හැම වෙලාවෙම හිතනවනම් Tamanට ජීවිතේ ලොකු වීරියක් ඇති කරගන්න ඔයගේ පුංචි දේවල් උනත් උදව් වෙනවා. අර හිත ටක් ගාලා පාලනය කරගන්න හිතට හයියක් එන්න පුළුවන්. ඔහේ ගණන් ගන්න නැතුව ජීවිතේ නාස්ති කරගන්න කාලේ ඔබට ප්‍රයෝජනයක් විදියට ආරක්ෂා කරගන්න මේ කියපු ආකාරයට හැම කාරණයක්ම හේතු වෙන්න පුළුවන්. එක එක අයට එක එක මට්ටමේ පටන් ගත්ත මට්ටම බොහොම සරල මට්ටමක් වදකපච්චපට්ඨානෙ වගේ ඊට ඉවරනකොට කන පරිත්තේ වගේ බොහොම ගැඹුරු කොටසක්. ඉතින් ඒ කාරණා 8ම මරණානුස්සතිය පිළිබඳ අපි දේශන ගණනාවක් මේ වෙනකොට ඒකට කතා කරා. කාරණා දෙක දේශන 4කින් සහ පොය දිනේ හඳුන්වා දීමේ දේශනෙත් එක ඔක්කොම දේශනා 5ක් ඔස්සේ අපි මරණානුස්සතිය ගැන මෙතෙක් දින ගණනාවක් පුරා සාකච්ඡා කළා. බුද්ධ වචනය ඔස්සේ විවිධ ගාථාවන් ඔබට පෙන්වලා දුන්නා. අපි මේ කාරණා 8ම අපේ ජීවිතේ අපිට නිරන්තරයෙන්ම මරණය පිළිබඳව සිහි පුරුදු කරන්න භාග්‍ය පිණිස හේතු කරගන්න අපි උත්සාහවන්ත වෙමු. හැමදෙනාටම තමන්ගේ ජීවිතේ මේ අහන අන්තිම බණ මම හැමදාම ඔබට නිතර කියනවා ධර්ම දේශනයක් අහද්දී ඉස්සෙල්ලාම හිතට ගන්න මම මේ ජීවිතය අහන අන්තිම දේශනේ වෙන්න පුළුවන්. මං වීරිය කරන්න ඕනේ. මහ ලොකු දේවල් ඕනේ. එක වාක්‍යයක් ඇහුණත් ඇති. එක වාක්‍යයක් ඇහුණත් ඇති. මේ ජීවිතේ Tamante ඒ වාක්‍ය ඔස්සේ තමන්ගේ ජීවිතේ වීරිය ඇති කරගන්න. හැම වෙලාවෙම කුසල් සිත්ම පුරුදු කරන්න. හිත ඕන මොහොතක ඔබට කුසලයට අකුසලයට කියන එක තීරණය කිරීමේ ඔබට තියෙනවා ඒ තීරණය ගන්න සම්පූර්ණ අයිතිය. කර්ම විපාකයක් විදිහට එහෙම වෙන්නේ නැහැනේ. දැන් අපි හිතමු මේ වෙලාවේ මගේ හිතේ ඇති වෙලා තියෙන අකුසල සිත පවත්වනවද දුරු කරනවද කියන එක කර්මයක විපාකයක් විදිහට තීරණය කරන්නේ නැහැනේ. ඒ නිසා ඔබට තීරණය ගන්න අයිතිය තියෙනවා මෙතනදී. ඒකින්ද ඔබ හැමදෙනාටම සිහිපත් කරනවා අප්‍රමාදී වෙන්න කියලා. මේ විශේෂයෙන්ම තියෙන භයානක රෝග ව්‍යසන තියෙන කාලේ ඔබට ජීවිතය ගැන තියෙන්න ඕනේ මීට වැඩිය වගකීමක්. හැමදෙනාට මේ වගකීම සඳහා මෙතෙක් සිදු කළ දේශනා 5ම මරණානුස්සතිය පිළිබඳව කියා දුන්න මේ සියලු දේශනා ඒකාන්තයෙන්ම උපකාර පිණිසම හේතු ආසනා වේවා කියලා අපි ආශිර්වාද කරනවා. සාදු සාදු සාදු. සාජාහි සේවයේ නියුතු පින්වත් අම්මා කෙනෙක් අද දායකත්වයෙන් එකතු වෙන්නේ. සමහර වෙලාවට මැද පෙරදිග රටක ජීවත් වෙන අයට ධර්ම දේශනා ශ්‍රවණය කරන්න තියෙන අවස්ථා බොහොම අඩුයි. හැබැයි සාජා කියන රටක් නෙමෙයි ඇත්තට මේ ඩුබායි වගේම එක්සත් අරාබි එමිරාත් රාජ්‍යයට අයිති කොටසක් සාජා රසල් කයිමා මේ වගේ තියෙන මේ සියලු ප්‍රදේශවල ඉන්න අය එක පැත්තකට භාග්‍යවන්තයි. මොකද ඒ අයට ධර්ම දේශනයක් අහන්න තියෙන භාග්‍ය තියෙනවා. අපිත් වඩිනවා. මමත් සාජා වලට වැඩම කරලා තියෙනවා, ධර්ම දේශන සිදු කරලා තියෙනවා. රසල් කයිමා මේ හැමතැනම ඔවුන්ට සාමාන්‍යයෙන් වෙන මැද පෙරදිග ජීවත් වෙන කෙනෙකුට වඩා ලොකු භාග්‍යයක් තියෙනවා මෙහෙම ධර්ම දේශන අහන්න. ඉතින් ඒ නිසා මේ අම්මත් මේ භාග්‍ය උපරිමයෙන් පාවිච්චි ප්‍රයෝජනෙට ගන්න අම්මා කෙනෙක්. නිතර නෙත් අහනවා. ඒ වගේම නෙත් ආයතනයෙන් සිදු කරන හැම පින්කමකටම වගේ Tamanට පුළුවන් විදිහට දායකත්වයෙන් එකතු වෙනවා. බවුන් පැලැස්සේ කටයුතු වලදීත් බොහෝ උපකාරී කරන පින්වත් අම්මා කෙනෙක් අපි සිහිපත් වෙනවා. ස්වාමීන් වහන්සේලාට දන් පැන් පිළිගන්නනකොට පවා හැම දෙයකදීම
ඒ අම්මා දායකත්ව වලින් සහභාගී වෙනවා. ඉතින් ජූලි 19 වෙනිදාට මිය පරලෝ ගිහිල්ලා වසර 11ක් සපිරෙන ජී නිමල් ආසිරි ප්‍රනාන්දු ඒ පින්වත් තාත්තා ඇතුළු සංසාරගත සියලුම නෑදෑ හිත මිතුරන්ට මියගිය සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නටත් නිර්මලී ජයවර්ධන මහත්මියට පින් අනුමෝදන් කරන්නටත් ප්‍රධාන අරමුණක් වශයෙන් සටහන් කරගෙන තියෙනවා. ඉතින් ශ්‍රීමති මහත්මිය සිහිපත් කළ මේ නම් කිව්ව නොකිව්ව සියලු මියගිය ඥාතියෝ මේ පින් අනුමෝදන් වෙත්වා කියලා අපි මේ වෙලාවේ සිහිපත් කරන්නට ඕනේ. මම හිතන්නේ නිමල් ආසිරි ප්‍රනාන්දු මහත්මයා වගේම අර මම දේශනාවේදී මාස 3කට පෙර මියගිය ගෙදරක් ගැන කිව්ව බල්ලෙක්ගේ ගෙදර. ඉතින් මේ මාස 3කට පෙර මියගිය මහත්මිය තමයි මම දන්න විදිහට මේ නිර්මලී ජයවර්ධන මහත්මිය. ඇයටත් අපි මේ පින් අනුමෝදන් කරනවා. මේ සියලුම දෙනා මේ පින් බලෙන් පරලොව සැනසෙත්වා සෝපත් වෙත්වා. නම් ගම් සිහිපත් වුණ නොවන සියලු දෙනාම මේ පින් බලෙන් ඒ පරලොව තමන්ගේ සංසාර ගමන තව දිග්ගැහෙන්නේ නැති වෙන විදිහට තමන්ගේ ජීවිතය ගත කරන්න උන්ට වාග්ය සැලසේවා කියලා ආශිර්වාද කරනවා. ඒ වගේම නෙතායතනයේ ප්‍රධාන විධායක නිලධාරීතුමන්, විශේෂම සභාපතිතුමන්, ඒ වගේම කාර්ය මණ්ඩලය හැම දෙනාමත් සිහිපත් කරගෙන තියෙනවා. සියලු දෙනා අතින් නිවන් දකින ජාති දක්වා ආර්ය උපවාදයක් සිදු නොවේවා, සිහිනකින් හෝ මිසදිටු නොවේවා, සත්පුරුෂ ඇසුරේ කල්යාණ මිත්‍ර සේවනයේ ඊ타මත් ඉක්මන් භවයකදීම ඊ타මත් ඉක්මන් සැප ප්‍රතිපදාවකින් සැප ප්‍රතිපදාවක් කියලා සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ මොකක්ද ඒ කියලා අපි සාකච්ඡාවේදී ගැන අවශ්‍ය නම් සාකච්ඡා කරමු. මේ චතුරාර්ය සත්‍ය අවබෝධයේ සැප ප්‍රතිපදාවකින්ම ලබා ගන්න සැලසේවා කියලා මේ පින්වත් සත්පුරුෂ අම්මා ප්‍රාර්ථනා කරලා තියෙනවා. ඉතින් සියලු කුසලයන් පාරමිතාවක් බවට පත් වේවා. වෙතුල සමාධිත් සුදු පුතාටත් නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරලා තියෙනවා. ඒ පුංචි පුතා ඇතුළු ඔබ හැමදෙනාම නිත් ශ්‍රවණය කරන පින් ඇති සිත ඇති ඔබ හැමදෙනාටමත් යහපත සැනසෙල්ල සෝපත් භාවයේ වේවා. දෙවියෝද මේ පින් බලෙන් දෙව්ලොව සැනසෙත්වා සෝපත් වෙත්වා කියලා ආශිර්වාද කරමින් අපේ අපවත් වේවදාලා ඓතිහාසික ගැටබරුව රජමහා විහාරාධිපති නායක මහා ස්වාමීන් වහන්සේටත් උතුම් නිවන පිණිසම අපි හැමදෙනාම රැස් කරන පින් හේතු වෙත්වා කියලා මේ වෙලාවේ ඊටාම මෙත් සිතින් ආශිර්වාද කරනවා. සාදු සාදු සාදු. දෙවියෝද මේ පින් බලෙන් දෙව්ලොව යහපත සැපවත් භාවයේ සුවපත් භාවයේම ලබත්වා. සාදු සාදු සාදු. ආකාසට්ටා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං චිරන් රක්칸තු දේශනං චිරන් රක්칸තු ත්වං සදාති. සාදු සාදු සාදු. සෙනසුරාදා සිට්නෙත් අසපුව ධර්මදේශනා මාලාව සති 5ක් අඛණ්ඩව කළ දේශනාවයි අද නිමවටපත් උනේ. අපි එළඹෙන ධර්ම සාකච්ඡාවේදී තවත් ධර්ම කාරණා වගේම විශේෂයෙන්ම මේ ආශ්‍රිත කාරණා වගේම වස් සමාදන් වීම සම්බන්ධවත් විශේෂ කාරණා සිහිපත් කරන්නට බලාපොරොත්තු වෙනවා. අපේ පූජනීය වල්පොල ගෞතම ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ උතුම් ධර්මාවබෝධය ප්‍රාර්ථනා කරමින් අපි සෙනසුරාදා සිට්නෙත් අසපුවෙන් විරාමයකට යමු වෙනවා. සෙනසුරාදා සිට්නෙත් අසපුව සමගයි සම්බන්ධ වන්නේ. ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නට සූදානම් වන මොහොත නැවත වාරයක් අපි පූජනීය වල්පොල ගෞතම ස්වාමීන් වහන්සේව ධර්ම සාකච්ඡාව වෙනුවෙන් සෙනසුරාදා සිට්නෙත් අසපුවට පිළිගනු ලබනවා. අවසර ස්වාමීන් වහන්සේ, අපි විශේෂයෙන්ම මේ ඔබට සිහිපත් කරන්නට යෙදුණා ලබන පුරපසළොස්වක පොහෝ දිනේදී කූරගල පුදබිම ඇසුරේ අපි වස් ආරාධනා කිරීමේ පින්කම සිදු කරනවායි කියන කාරණය මේ දැනගත්තු බොහෝ දෙනෙක් විමසන කාරණාවක් තමයි වැසිසලුවක් අපිට ලබා ගන්නේ කොහොමද කියලා. එහෙනම් අපි විශේෂ කොට වැසිසලු සකසා ලබා දෙන අවස්ථාවක් නැහැ. ඒ නිසා ඔබට නිවසේ ඉඳලම වැසිසලුවක් සකසාගෙන පැමිණිය හැකි. ඒ සඳහා විශේෂයෙන්ම සන්ධ්‍යාවේ තමයි වැසිසලු පූජා කිරීමට අවස්ථාව තිබෙන්නේ. වස් ආරාධනා කිරීම සිදු කරන්නේ සන්ධ්‍යාවේදී. ඒ නිසා හවස 4ට ධර්මානුශාසනාව නිමා වුණාට පසුව ඒ කටයුතු සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා.
ඊට පස්සේ අපේ පූජනීය මැදිරිගිරිය පුණ්‍යසාර ස්වාමීන් වහන්සේ විසින් සිදු කරන පහන් කන්ද ආශිර්වාද පූජාව පවත්වලා ඉන්පසු රාත්‍රී 7ට අපේ පූජනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේගේ ධර්මානුශාසනාවත් ඉන්පසු රාත්‍රී 8ට අපේ ගණේ කන්ද චන්දරතන හාමුදුරන් වහන්සේ පවත්වන පහන් පූජාවත් නිමා කරලා තමයි අපි ශ්වේත පූජා වැඩසටහන නිමාවට පත් කරන්නේ. පුරපසළොස්වක පොහෝ දිනේදී අපි ආරාධනා කරන ඔබට අපත් සමග අත්වල බැඳ ගන්න කියලා. වසර 10ක් පුරාවට මේ net රේඩියෝව පසුගිය වර්ෂයේදී අපිට මේ කොරෝනා වසංගතය නිසා බාධා ඇති වුණා. අනෙක් අවස්ථාවලදී අපි බොහෝ වෙලාවට මේ අපේ දේශකයන්න් වහන්සේලා ඇසුරු කොටගෙන තමයි කටින මහා පුණ්‍යෝත්සවය වෙනුවෙන් වැසිසලු පූජා කරන්නට යෙදුනේ. ඔබට මතක ඇති පූජනීය බණ්ඩාරවේල අමිතානන්ද ස්වාමීන් වහන්සේ වැඩ හිටපු යෝන් සිතර දහම් සිසිල මධ්‍යස්ථානයෙන් තමයි net කටින මහා පුණ්‍යෝත්සවයට වැසිසලු පූජා කිරීම ආරම්භ කෙරුණේ. ඒ මම හිතන්නේ විද්‍යුත් මාධ්‍යයක් විසින් සිදු කරපු අඛණ්ඩව සිදු කරපු මහා පින්කමක් සහ අනිකුත් මාධ්‍යත් පූර්වාදර්ශ කොටගත්ත පසු කාලීනව මේ කටයුත්ත. ඒ නිසා විශේෂ කාලයක් වැසි සමය නැත්නම් වස් සමය ඉතින් වස් කාලය තුලදී අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට ඒ වස් සමාදන් වීමට අවශ්‍ය කරන සිව්පසෙන් නැප උපස්ථාන කිරීම අපේ ප්‍රධාන අරමුණ බවට පත් වෙලා තිබෙනවා. ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නට සැරසෙන මොහොතේ අපේ හාමුදුරනේ අපි අද සාකච්ඡාව ආරම්භ කරන්නට බලාපොරොත්තු වෙන කාරණාව දැන් ඔබ වහන්සේ මේ අවසාන වශයෙන් නිරුද්ධ වීමේ ස්කන්ධ එකයි කියන කාරණේ සිහිපත් කරපු තැන මට මතුවුණා. දැන් ජීවිතයක ජීවයේ තියෙන්නේ කොහෙද කියන එක මට ටිකක් ඔබ වහන්සේගෙන් දැනගන්නට උවමනාවක් ලැබුණා. දැන් මොකද කය මිය ගියවහම අපි දකින්න ඉක්මනින්ම දිරනවා. දවස් දෙක තුනක් යනකොට අසීමිතව මේ ශරීරය ගන්ධයන් නිකුත් වෙන්න පටන් ගන්නවා. එතකොට යම් යම් සතුන්ගේ ගොදුරු බවට පත් වෙලා සතු තමන්ගේ ශරීරය තුලින්ම පණුවන් මතු වෙනවා, විකෘති වෙනවා, ඉදිමෙනවා, එහෙම වෙනවා. ඉතින් දැන් මේවත් එක බලනකොට මෙතන ජීවි බලය තියෙන කොතනද කියලා දැනගත්තොත් හොඳයි කියලා හිතුණා. ඇත්තටම අපි ස්වාමීන් වහන්සේ කෙනෙකුගේ ජීවිතය තුළ යම් ශක්තියක් තිබෙනවා නම් ඒ ශක්ති ප්‍රභවය කොතනද තිබෙන්නේ? මොකද්ද ශක්තිය? දැන් අර ඔබ වහන්සේ කියනවා හැම මොහොතකම අපි නැති කියන්නේ නිරුද්ධ වීමේ ස්වභාවයක් තියෙනවා කියන එක. මේක ප්‍රකට නොවී තියෙන්නේ මොන ශක්තියක් නිසාද? වරුණ දැන් මේ ජීවිතේ ඔබ කිව්වා වගේ මේ මිය ගිහිල්ලා පුංචි දවස් ගානකින් මේක කුණු වෙලා යනවා. පණුව ගහනවා. එතකොට අපිට පේනවා සමහරවිට දැන් ඉම්බාම් කරලා එක එක දේවල් කරලා මේක ඒ ස්වභාවය පිටට පේන්නේ නැති වෙන්න උත්සාහ කරනවා. විවිධ බෙහෙත් යොදලා. ඔව්. එහෙම උත්සාහයක් ජීවත් වෙලා ඉදි කරන්නේ මේ ජීවත් වෙලා ඉන්නකොට එහෙම කුණු වෙලා පණුව ගහලා මේ සම්පූර්ණ ඒ ශරීරය ඉදිමිලා නිල් වෙලා ඕජස් ගලලා ඒ විදිහට විනාශ වීමක් පේන්නේ නැහැ. හැබැයි මැරෙන්නේ කොයි වයසේද කොයි මොහොතේද ඒ මොහොතේදලා තාම ස්වල්ප කාලයක් ඇතුලේ මේක වෙනස් වෙනවා. වෙනසකටපත් වෙනවා. එහෙමයි. ඉතින් මේ ස්වභාවය ඇයි අර ජීවත් වෙන කාලය ඇතුලේ නොවෙන්න වැළකින්න මොකද්ද කියන එක මම හිතන්නේ ඔබ මේ අහන්නේ. වරුණ කෙනෙකුගේ කයක් තමන්ගේ ආයුෂ අවසන් කරනකොට එයා කියන්නේ මැරෙනකොට අත්හැරලා යන කාරණා තුනක් තියෙනවා. ආයුෂයි, උණුසුමයි, විඥානයයි. එහෙමයි. එතකොට මේ විඥානය බැහැරවීමත් එක්ක තමයි වරුණ හිතේ තියෙන ක්‍රියාකාරීත්වය සම්පූර්ණ අත්හැරෙන්නේ. ගම්ම දරකඩක් බවට පත් වෙන්නේ. එහෙමයි. එතකොට මේ ඔය ප්‍රශ්නේ ඔය කුණු වෙලා යන මේ සම්පූර්ණ විකෘතියකටපත් වෙන කතන්දරේ සම්පූර්ණ බලපාන්නේ ඔය කාරණා තුනේ ආයුෂ, උණුසුම, විඥාන කියන එකේ උණුසුම නිරුද්ධ වීම. උණුසුම නිරුද්ධ වීම. ඒකේ අනිත් ප්‍රශ්නේ තමයි දැන් යම් දෙයක් සීතලව තියෙනකොට වැඩි කාලයක් තියාගන්න පුළුවන් කියන්නේ. දැන් වරුණ ඔබ දන්නවා සාමාන්‍යයෙන් අපිට කෑමක් කනකොට දැන් මිනියක් වුණත් දාන්නේ අදිශීත කරන එකටනේ. එහෙමයි. නේද? ඒ අදිශීත ස්වභාවයත් එතනත් මේ තේජෝ ධාතුවේම කතාවක් තමයි එතනත් තියෙන්නේ. උණුසුම සීතල කියන එක ඇදලා.
දැන් ඔබ සාමාන්‍ය සරල විදිහට මෙහෙම හිතන්න. අපි කෑමක් සාමාන්‍ය විදිහට තියනකොට ඒක අපිට ආහාරයට ගන්න පුළුවන් කාල පරිච්ඡේදයක් තියෙනවා. දැන් ඔය අද්ධාන පරිච්ඡේද කියන එක අපි කතා කරද්දී මිනිස්සුන්ගේ කයට කාල පරිච්ඡේදයක් නිශ්චිතව නැහැනේ. හැබැයි ඔය කෑම් බීම් වල කල්ලිකුත් වීමේ දිනයක් තියෙනවානේ. නිශ්චිත දිනයක්. ඒතර ඒ දිනේ පයින්නකොට ඔන්න ගාන්ට පොස් කාගෙන එනවා. ඒ වෙනස පේන්න ගන්නවා. එතකොට මේ මිනිස්සුන්ට ජීවිතේ ඔය විදියට කල්ලිකුත් වීමක් කියන එකක් කොතන අවුරුදු 10න්ද 20න්ද 30න්ද 40න්ද 50න්ද කියන්න බෑ. තියෙන්නේ තනිකර අන්න ඔය කියපු ආවිෂය උණුසුමේ විඥානේ බැහැරෙන. දැන් අපි කෑමක එහෙම තියෙනකොට අපිට උදේ උයාගත් එක සමහරලාවට හවස් වෙලා කන්න ගියොත් සමහරලාට යාට පිල්ලු ගතියක් වගේ වෙනසක් තියෙනවා. එනවනම් ඒ එන්න කලින් එයා උත්සාහ කරන එක තවදුරට පවත්වා ගන්න. මොකක්ද ඒකට එයා කරන්නේ? ඒ කැම ටික රත් කරලා ගන්නවා. එහෙමයි. මයික්‍රෝ එකකට දානවා වගේ අවන් එකක දාගෙන රත් කරනවා. එහෙම නැත්නම් ලිපක තමන්ගේ කැම ටික ආයි රත් කරගන්නවා. ඒ තුලින් තමයි වරුණ එයා ඒකේ අර ජීව ගුණය තව ආරක්ෂා කරගන්නේ. මේ කයෙත් ඒ වගේමයි. හැබැයි ඒ කෑම ටිකම දැන් ඔය ගොඩක් පිට රටවල ලෝක තියෙනවා සාමාන්‍යයෙන් දානේ බොහෝ රටවල වල ස්වාමීන් වහන්සේලාට දානේ පූජා කරන්නේ රැට. බොහොමයක් රටවල වල මේ ඒ කියන්නේ උදේ දානේ දවල් දානේ දෙකම දෙන දායකයෝ දානේ ටිකක් තරම් කලින් දා රාත්‍රිය එනවා. එහෙමයි. ස්වාමීන් වහන්සේලාට වෙන් කරලා උදේ දානයයි දවල් දානයයි මේ ගිලම්පස පූජාවකුත් තියලා පින් අනුමෝදන් කිරීම සියල්ලත් සිද්ධ කරගෙන එයාගේ ගෙවල් වලට යනවා. අර දාන ටික එහෙම ෆ්‍රිජ් එකට දානවා. ඒකත් අදිසීත ඩීෆ්‍රීසර් එකට දානවා. ෆ්‍රීසර් එකේ දාලා ස්වාමීන් වහන්සේලා පහවදාට කියන්නේ ඒක දැන් ඔය හිම රටවල් හිම තියෙන කාලයකට උනත් ඒ ආහාර බොහෝ කල් පවතිනවා. ඊට පස්සේ මයික්‍රෝ එකකට දාලා දවල් දානේ උදේ දානේ ඒ වෙලාවට දානේ ටික රත් කරලා තමයි අරගන්නේ. එතකොට ශීතකරණයේ සීතලත් හේතුවක් වෙලා තියෙනවා. ඔව්. ඒ අදි සීත ස්වභාවය ඇතුළෙත් ආහාර ටිකත් ඒ වගේම පරිස්සම් වෙනවා. කයක් උනත් මැරුණත් අදි සීත කරපු තැනදී පරිස්සම් කරගත්තා. දැන් ඔය නන්නාඳුරන මල සිරුරු මාස ගණන් තියෙනවනේ අදි සීතකරණය. අදි සීතකරණය. මාස ගණන් අවුරුදු ගණන් තියෙනවා සමහරවිට. ඔව්. එතකොට වරුණ අපිට අදි සීත ස්වභාවය ඇතුළෙත් කෙනෙක් දැන් අපි මේකේ මේ කාරණා අට කතා කරනකොට මේ පහුගිය දවස්වල කතා කරා සීතල උණුසුම කියන එකත් ඕනට වඩා වැඩි වුණොත් ඒත් මරණයට හේතුවක් කියලා. එහෙමයි. දැන් ඔය අදිසීත ස්වභාවය ඇතුලේ ආහාරයක් පවතින හේතුණාට මිනිස්සෙක් දේහයක් තියාගන්න. ඔව් දැන් බැරිලානේ දැන් දාන්නේ. හැබැයි ජීවත් වෙන්න මිනිස්සයව ටිකක් කල් පරිස්සමින් තියාගන්න ඕනේ කියලා ෆ්‍රිජ් එකට දැම්මොත් අදිසීත කියනකොට මතක් වුණේ දැන් ඔය බෙහෙත් ගල්වල තියාගන්නවා වගේ ජීවත් වෙනකොට බෙහෙත් ගල්වගෙන එහෙම කාලයක් තියාගන්න පුළුවන් වුණා නම් තියාගෙන වෙලාවට. දැන් සමහරලාවට ඔය මියගිය සිරුරු එහෙම බෙහෙත් ගල්වල තියාගන්න උත්සාහ කරපු තැන් තියෙනවා. ශෝක සල්හරණ සූත්‍ර කියලා සූත්‍රයක් තියෙනවා අංගුත්තර නිකායේ. ඒකෙත් තියෙනවා ඒ රජ්ජුරුව යාගේ බිසව මැරුණාට පස්සේ එයාට තියෙන ශෝකයට එයා ඒ දේවියගේ සිරුර තෙල්වල ගල්වල මේ බෙහෙත්තුරුවක වගේ දාලා එයාගේ කාමරේ තියාගන්නව කුණු වෙන්නේ නැති වෙන විදිහට බොහෝ කාලයක් තිස්සේ. දැන් අපි ඒකට ගමුවේ රාහුල හාමුදුරුවන්ගේ දේහය තාමත් ගෝවේ තියෙනවා කියලා කියනවා. ඔව්. ඉතින් ඒ ශෝක සල්හරණ සූත්‍ර වෙච්ච සිද්ධිය එදා රහතන් වහන්සේ නමක් ඒ මිනිස්සයාට ඒ රජුරවන්ට මේ කෙනාට මේ සම්පූර්ණ මේ ජීවිතයේ ස්වභාවය පහදලා දුන්නම එයාගේ ඇස් ඇරෙනවා. ඊට පස්සේ තමයි එයා මේ දේහය අවසන් කටයුතු ටික කරලා ඉවර කරන්නේ. නැත්නම් එයා තියාගෙන ඉන්න එයාට එයා මරණකම්ම එයාට මේ දේහේ බල බල ඉන්න පුළුවන් විදිහට එයා උත්සාහ කරා. මමී වලත් ගොඩක් ලාට ඒ වගේ ක්‍රම තියෙනවානේ. ඉතින් මලමිනියක් පවත්ව ගන්න ඒක මහ ලොකු දෙයක් නෙමෙයි. තෙල් ඔය එම්බාම් කරන කීදී ඒ හැම දෙයකදීම
ඒ බෙහෙත් ගල්වලා හැබැයි ඉතින් ඒ උත්සාහ දැරීම අර කියන ජීවයේ උණුසුම නෙමෙයි. විඥානේ පවත්ත ගන්න හිම බෑනේ. විඥාණයට කොහොමද සිදුවන්නේ? දැන් මේ ජීවත්ව ඉන්න මිනිස්සෙක්ව ඔය විදියට තව බොහෝ කාලයක් අවුරුදු 100ක් 200ක් පවත්ත ගන්න ඕනේ කියලා බෙහෙතක් ගල්වලා හරි සීතකරණයක දාලා හරි මොනවා හරි කළා හරි උණුසුම බැහැර වෙනවා නම් උණුසුම බැහැර වෙන්නේ නැති වෙන්න මේ දේ කරන්න ඕනේ කියලා මේ විඥාන ක්‍රියාකාරීත්වය පවත්වන්න බෑ. ඉතින් ඒක තමයි ජීවත් වෙන්න කෙනෙක් කවදාකවත් ඒ කියන්නේ පණ තියෙනකොට අර විනාශ වෙන්නේ නැතුව තියෙන අපිට පේන්නේ ඒ විඥානය නිසා. මරණයටපත් වීම කවදාකවත් මේ ජීවත් වෙච්ච කෙනෙකුගේ මරණයටපත් වීමක් බලාපොරොත්තු නොවී ඉන්න බෑ කියලා කිව්ව එකයි ඔය මොන උපක්‍රමයකින්වත් ඒ විඥානේ බැහැරීම අවසන් වෙන්නේ නැති හින්දා. ඉතින් මේ සිතක ක්‍රියාකාරීත්වය යම්කිසි කාල පරිච්ඡේදයක කියලා අපිට කියන්න බැරි වුණාට අර ආයුෂ කියන එකේදී දැන් ආයුෂ උණුසුම විඥාන කියලා තන තුනක් කතා කරන්නේ. මෙතන ආයුෂ කියන එක හැමතිස්සෙම තීරණය කරලා තියෙන්නේ කර්මයක් එක්කම. ආයුෂ කියන්නේ ජීවත් වෙන කාලය. කර්මයම නෙමෙයි. දැන් උතන ආයුෂ කර්මෙත් එක්කත් බලපානවා කියන එක අපි මෙතනදී දැනුවත් කරන්න ගියේ. සමහර වෙලාවට එයා මේ අපි කියන්නේ මෙච්චර ආයුෂ ප්‍රමාණයක් ගෙනල්ලා තියෙනවා එයාගේ කර්මෙත් එක්ක කියලානේ. සමහරවිට අවුරුදු 30න් මැරෙනවා. අවුරුදු බොහොම සොළු කාලේ පොඩි වයසේ මව් කුසේ ඔහොම මැරෙනවා. එතකොට ඒ තමයි එයාගේ ආයුෂ කියලා අපි කියනවා. ඒ ආයුෂ කියන්නේ කාල පරිච්ඡේදය. ඔව් එතකොට බලන්න එතෙන්දි වරුණ මිනිස්සෙකුට උපරිම ජීවත් වෙන්න පුළුවන් කියලා අපි කියන ආයුෂ කාලයක් තියෙනවා. මෙන්න මෙච්චර තමයි කියලා මේ කාලේ ගත්තට පස්සේ අපිට කියන්න බෑනේ කෙනෙක් අවුරුදු 150ක් එයාට ආයුෂ ජීවත් වෙන්න කියන එක. එතකොට බලන්න ආයු අපේක්ෂණය කියන්නේ ඒක. ආයු අපේක්ෂාව. එතෙන්දී මිනිස්සෙක්ට උපරිම ඉන්නවා නම් ඉතින් මෙච්චර තමයි කියන්න පුළුවන් කාලයක් තියෙනවා. ඒකද ආයුක්කය මරණය කියන්නේ. ඔව් ආයුෂ අවසන් වෙලා. ඒ කියන්නේ යාට සමහරට කර්ම ශක්තියෙන් අවුරුදු 200ක් ඉන්න තියෙන්න පුළුවන්. නමුත් ආයුෂය වෙලා එයාගේ ජීවිතය අවසන් වෙනවා. අර එයාට ඉන්න පුළුවන් උපරිමේ කාලයට අනුව අපි දැන් මම මේ ජීවිතේ මේ මනුස්ස ජීවිතයේ උපදින්න හේතු වෙච්ච යම් කර්ම විපාකයක් තියෙනවා නම් එතෙන්දි මට අවුරුදු 200ක් 250ක් 500ක් මේ මනුස්ස ආත්ම භාවය තුල ඉන්න තරම් පුණ්‍ය විපාක තිබ්බා කියලා. එහෙම ඉඩක් නැහැ. ඒකට අවස්ථාව නැහැ. අර ආවිෂෙක් මං වෙනවා. එයාට උපරිම සීමාව පැන්න ගම ඒ ජීවිතය අවසන් වෙනවා. ඒ කියන්නේ අපි කොච්චර පින්කම් කරලා කොච්චර පුණ්‍ය ස්කන්ධයක් රැස් කළත් මනුෂ්‍ය ජීවිතයක් ලැබුණොත් එහෙම ඒ ආයුෂය අනුව Tamanගේ මරණය සිදු වෙනවම. සිද්ධ වෙනවා. ඉතින් ඒ හැබැයි දිව්‍ය ලෝකෙදි පොඩි ඊට වැඩිය වෙනස් වාසනාවක් තියෙනවා. තව ටිකක් යන්න පුළුවන් එහාට. එතනත් ඉතින් ඔය කොහොමමනේ. ඒත් මොකවද හරි වෙනවා. දැන් අපි ගමුකෝ පරිණිමිත වසවත්තේ ඉන්න කෙනෙකුට තියෙන ආවිෂයි. ඒ දෙවියට තියෙන ආවිෂයි. චාතුම් මහරජගේ ඉන්න දෙවියෙකුට තියෙන ආවිෂය අතරේ හාත්පසින්ම ලොකු පරතරයක් තියෙනවානේ. එතකොට චාතුම් මහරජගේ ඉන්න දෙවියාට පුළුවන් ද පරිණිමිත වසවත්තේ දෙවියෙක්ගේ විදිහේ ආවිෂ භුක්ත විඳින්න බෑනේ. ඉතින් ඕක කල්ප ගණන් ආවිෂ තියෙන බ්‍රහ්ම ලෝකෙත් එහෙමයි. තිරිසන් ලෝකෙත් එහෙමයි. දැන් අපි බල්ලන්ගේ ආයු අපේක්ෂාව කියලා කියනවානේ ආවිෂ සමහර බලන්ට අවුරුදු 10ක් 12ක් ඔයගේ කාලයක් තමයි කතා කරන්නේ නේ. එතකොට ඒක තමයි දැන් ඒ බල්ලට ඒ බලු ආත්මය තුල අපි හිතමු පාපී විපාකයක් විදිහට විපාක විඳින්න තියනවා කියලා අවුරුදු 50ක්. අපි දැන් ඉස්සෙල්ලාගේ පුණ්‍ය විපාකයනේ. ඔව්. පාප විපාකයක් විදිහට ඉන්න තන අවුරුදු 50ක් කර බලු ආත්මය. නමුත් අවුරුදු 50ක් ආවිෂ ජීවත් වෙන බලු වර්ගයක් නැත්තම් ඒ කර්ම විපාකය යාට කොච්චර ඉතුරු වෙලා තිබ්බත් අර ආයුෂ අවසන් වෙනකොට යාගේ උණුසුමත් බැහැර වෙනවා විඥානයත් බැහැර වෙනවා. හැබැයි ගොඩක් වෙලාවට අන්න එහෙම අවස්ථාවලදී යා ආයිත් බලු ආත්මිකට එන්න තියෙන අවස්ථා වැඩි වෙන්න පුළුවන්. ඒ කියන්නේ අර ඉතුරු වෙච්ච ටික කන්ටිනියු කරන්න. ඒතර පිනත් ඒ වගේම වෙන්න පුළුවන්. අනිවාර්යෙන්. දැන් ඔය සමහර ලාවට මට එක ස්වාමීන් වහන්සේ නමකගේ සිද්ධියක් මතක් වෙනවා වරුණ. ඒ ස්වාමීන් වහන්සේ මේ ආත්මය තුළ අවුරුදු 50 ගානකින් තමයි උන්වහන්සේගේ ජීවිතය අතහරියේ. අපවත් උනේ. මෑත කාලේ අපවත් වෙච්ච ස්වාමීන් වහන්සේ නම අවුරුදු 50 ගානයි.
ඒ හාමුදුරුවෝ මීට පෙර ජීවිතය ගැන දැනගෙන තියෙන එක්තරා සිද්ධියකින්. ඒ අවස්ථාව භාවනාවකින් නෙමෙයි. උන්වහන්සේට එක්තරා අර විශේෂ හැකියාවන්ගෙන් පණිවිඩ කියන වගේ කෙනෙක් කරා ඔබ වහන්සේ ගිය ආත්මේ පාදුක්ක පැත්තේ පන්සල මට මතක පාදුක්ක පැත්තේ පන්සලක ගිය ආත්මෙත් මහාන වෙලා ඉඳලා තියෙනවා කියලා මේ ස්වාමීන් වහන්සේට දැනුවත් කරලා තියෙනවා. ඊට පස්සේ ඔබ වහන්සේ එදා ඒ විහාරස්ථානයේ මහාන වෙලා ඉද්දී ඔබ වහන්සේට ඊර්ෂ්‍යාකම් කරපු තව තරුණ සහෝදර හාමුදුරු කෙනෙක් ඔබ වහන්සේගේ වයස අවුරුදු 20 ගාණක් වෙච්ච කාලෙදී වහදීලා අපවත් කරලා තියෙනවා කියලා. පෙර භවයේ. ඒ කියන්නේ මේ ජීවිතය තුළ අපි මේ ස්වාමීන් වහන්සේ මිනිස්සු දන්නගෙන සනසනමක් නිසා නම කිව්වට කවන්නේ මේ සිද්ධිය මට කිව්වෙත් උන්වහන්සේගේම සහෝදරිය එක්කුස සහෝදරිය වගකීමකින් මං උන්වහන්සේගේ අම්මා එක්කත් මේ කාරණේ සත්‍යද කියලා විමසලා තියෙනවා දරණාගම කුසල ධම්ම ස්වාමීන් වහන්සේ. එතකොට උන්වහන්සේ අවුරුදු 50 ගානකින් ඉදිරි ජීවිතය අතහැරී ස්වාමීන් වහන්සේම පෙර ජීවිතෙත් මහාන වෙලා තියෙන බව උන්වහන්සේම තහවුරු කරගන්න අර කියපු පන්සලට ඊට පස්සේ ගිහින් තියෙනවා. එහෙමයි. ඒ පැත්තේ හොයා බලලා තියෙනවා. එතකොට දැන් මුළු වයස ආයුෂ 50 ගානක් වුණත් එතකොට අවුරුදු 50 ගාන දැන් අපි බැලුවොත් එහෙනම් 60කට මේ වෙනකොට දැන් උන්වහන්සේ අපවත් වෙලා අවුරුදු කීපයක්නේ 60කට කෙට්ටු වෙන කාලයකට උඩදී වෙච්ච මරණයක් තමයි අපවත් වීමක් තමයි අර වහදීලා අපවත් වෙච්ච සිද්ධිය. එතකොට එහෙමයි අවුරුදු 20 මීට අවුරුදු 60කට ආසන්න කාලයකට උඩදී වෙච්ච සිද්ධිය. එතකොට එදා ඒ සිද්ධිය අත්දැක්ක අය ගොඩක් අය එතකොට දැන් ජීවිතුන් අතර නැහැ. බොහෝ දෙනෙක්. වැඩි හිටියෝ. එතකොට ඒ කාලේ හිටිය පොඩි ළමෙක් අපි හිතමුකෝ ඒ වෙනකොට හිටිය අවුරුදු 20 ගානක විතර කෙනෙක් ඒ ගමේ හිටිය කෙනෙකුට දැන් එහෙනම් අවුරුදු 80 ගාන වගේ වෙනවා. ඉතින් අර ඒ වගේ වැඩි හිටි කෙනෙක් කරහා තමයි දැනගෙන තියෙන්නේ මේ පන්සලේ ඔය කියන අවුරුදු ඔය කාලේ තරුණ හාමුදුරු කෙනෙක් මෙහෙම ඉඳලා වහදීලා ඇත්තටම අපවත් වුණා කියලා දැනගෙන තියෙනවා. එතකොට දැන් අර කෙනා කියපු සිද්ධිය මේ හොයා බැලීමත් එක්කත් එක පැත්තකින් තහවුරු වෙනවා. හැබැයි ඒ තමන් වහන්සේම කියන්න හරියටම බැහැනේ. නමුත් ඒකටත් හොඳ සාධකයක් වෙලා තියෙනවා මේ ස්වාමීන් වහන්සේ කියන්නේ දරණාගම කුසල ධම්ම ස්වාමීන් වහන්සේ මගේ මතකයේ හැටියට වයස අවුරුදු 9ද කොහෙද වයසක් වෙනකම් ජීවිතේට බත්තටයක් වළඳලා නැහැ. කාලා නැහැ පොඩි කාලේ. අවුරුදු 9ක් විතර වෙනකම්. ඒ කියන්නේ අවුරුදු 9 කියන්නේ 4 වසරේ ඉගෙන ගන්න ළමයෙකුගේ වයසට විතර එනකම් බත් කාලා නැහැ. බත් දෙන්නකොට බත් දකින්නකොට කෑ ගහලා අඬනවලු. එහෙමයි. ඒ කියන්නේ සම්පූර්ණ බත් එක්ක පුදුම මේ අර දකින්නකොට අකමැත්තක් තියලා තියෙනවා. එහෙමයි. ඉතින් ඒ අර දානෙට වසකලවම් වෙච්ච එක මේ අපවත් වෙන වෙලාවේ තමම් එදා ඒ කියන්නේ ගියාත්මේදී ඒ ස්වාමීන් වහන්සේ දැනගන්න තියෙන අපවත් වෙන මොහොතේ මම මේ අමාරුවේ මේ දුක් විඳින්නේ මේ මොහොතේ මේ මම මැරෙන්න යන්නේ මගේ දානෙට මේ දාපු වහකින්ද කියලා. ඒ මතකෙට මේ ආත්මේ අර පුංචි වයසේදී බත් පේන්න බෑ. ඒ සිද්ධියත් ඒ සත්‍යය. එතකොට අර කියපු කෙනා ඔය පෙර ජීවිතය ගැන කියපු කෙනාම කියලා තියෙනවා ඊට පෙර ආත්මේ ඉඳලා තියෙන ඉන්දියාවේ. හරිද? එතකොට එතනදී මේ ඒ අම්මට හිටපු එකම දරුවා ඔය එහි තියෙනවනේ ඔය මේ විවිධ බ්‍රාහ්මණයන්ගේ එක එක ආගමික සංකල්ප ඉන්දියාවේ ඉතින් එදා අද ආයි වෙනසක් නැහැ මේ දරුවව බිලි පූජාවකට අරගෙන තියෙනවා කන්දකින් පහලට දාන මොකක් හරි එහෙම මේ බිලි පූජාවේ කොයි විදිහටද මරන්නේ කියන සිද්ධිය එතන මට මතක නැහැ. කොහොම හරි ඒ සිද්ධිය දැනගෙන කන්දෙන් පහල කතා වෙන්නේ ඒ අම්මා ඒ වෙලාවේ දරා ගන්න බැරුව එදා එයා තුන්වෙනි ආත්මේ කියන්නේ පෙර ජීවිතේ නෙවෙයි ඊට පෙර ආත්මේ. භව තුනක දෙකකට එහා පැත්තේ. ඔව් මේ භවය පෙර භවය නෙවෙයි ඊට පෙර ආවා. එතකොට එදා ඒ අම්මා කන්දකින් පහලට පැනලා මැරලා තිනවා දරුවා වියෝ වෙච්ච දුකට. එතකොට එදා ඒ පොඩි වයසේදී මියගිය දරුවා තමයි මේ ස්වාමීන් වහන්සේ. එතකොට ඉන්දියාවේ ඒ ආත්මෙදී පුංචි වයසේ මිය යනවා. ඊට පස්සේ අපවත් වෙනවා දක්ෂ ස්වාමීන් වහන්සේ නමක් විදියට ගිය ජීවිතේ. ධර්ම දේශන වලට දක්ෂයිලු හැමදේම සංවිධාන කටයුතු වලට දක්ෂයිලු. එතකොට ඒ දක්ෂතාවය සහ ඒ පැවිදි ජීවිතයට දීච්ච උනන්දුව ඒ පුණ්‍ය විපාක සියල්ල
උන්වහන්සේට කන්ටිනියු වීමක් වගේ නිකන් මේ ජීවිතේටත් බලපාලා වගේ නේ කියලා එකක් දැනනවනේ. එහෙමයි. මේ ජීවිතේත් දක්ෂයි. මේ ජීවිතේත් උන්වහන්සේ සංවිධානාත්මක හැකියාව හැමදේම තියෙන කෙනෙක්. එතකොට බලන්න යම්කිසි කර්ම විපාකිකුත් මේ පිටිපස්සේ ආවදෝ කියලා හිතෙනවා අඩු ආවිෂ වෙමි. නැත්තම් දැන් කෙනෙක් තර්ක කරන්න පුළුවන් මේ ස්වාමීන් වහන්සේ අවුරුදු 50 ගානකින් ජීවිතය අතහරිනවා කියන එක කොහොමද වෙන්නේ? උන්වහන්සේ කොච්චරනම් මිනිසුන්ට ආවිෂ දන් දෙන්න වැඩ කරලා තියෙනවද? ලේ දන් දීම්, රෝද පොටු, කිහිලි කරු මේ වගේ ගැබිනි මාතාවන්ට කරන උපකාර මේ ගණනින් කියන්න බැරි පින්කම් බොහෝමයක් උන්වහන්සේ කරානේ ජීවිතේ. සමහරලාට අනිත් තව සන්නාසනමකට දෙවනි වෙන්නේ නැති තරම් පින්කම් ප්‍රමාණයක් උන්වහන්සේ කරලා ඇති. එතකොට ඒ මොන දේත් උන්වහන්සේට හරිනම් මේ ජීවිතේ තව දීර්ඝායුෂ ලබන්න හේතු වෙන්න ඕනේ. නමුත් ඊට වඩා ප්‍රබල කර්ම විපාක යම් මේ අකුසලයකින් කියන්නේ අඩු ආයුෂ ලබන අකුසලයකින් ජීවිතය අවසන් නොවීමක් මිසක් නැත්තම් එහෙම වෙන්න බෑනේ හැරිනම් මේ කරපු පින්කම් එක්ක බැලුවම. එතකොට පේනවා අර සිද්ධිත් එක්ක බැලුවම පුංචි වයස, තරුණ වයස, මධ්‍යම වයස කියන මේ වයස් ප්‍රාන්තරවල තමයි පිළිවෙලකට මේ ගමනක් ඇවිල්ලා තියෙනවා. ඒතර උන්වහන්සේ මේ ජීවිතේ කරපු අප්‍රමාණ පින් මේ ගැන අවබෝධකින්ම කළාද කියලා හිතනවා. මේක දැනගෙන. ඒ කියන්නේ මේ විදිහට මම මේ සසර එනවයි කියන එක දැනගත්තට පස්සේ මම බොහෝ කුසල් වඩන්න ඕනේ, බොහෝ දීර්ඝායුෂ ලැබෙන දේ මගේ අතින් වෙන්න ඕනේ කියලා හිතනවා වෙන්න පුළුවන්. එතකොට අපි කවුරුවත් දන්නේ අපේ ජීවිතවල කරගිලා කොහොම ආවද කියලා. අපි මොනවා කරාද, කොහේ හිටියද, මොකක් කරාද කියලා. දැන් ඔතනදී මට දැනෙච්ච දෙයක් තමයි සමහර ලාවට ආයුෂ අවසන් වෙන්න තව ආයුෂ අවුරුදු 30කට 40කට ඔන්නම් තව ආයුෂ ඉතුරුයි. මේ ජීවිතේ බැලුවම ආයු අපේක්ෂාව පැත්තෙන් කියන්නේ පරමාවශ්‍ය කියන එක පැත්තෙන් බැලුවම තව අවුරුදු 30 40 50කට පරමාවශ්‍ය තියෙනවා ජීවත් වෙන්න. නමුත් අර කර්මය ඉක්මන් වෙනවා එතෙන්දී. දැන් පෙර ජීවිතේ හැම එකකදීම මේක එහෙම වෙන්න පුළුවන්. අපි මේ විදිහට බලද්දී සමහර අය ඉන්නවා කර්මය අවසන් වුණත් මනුස්ස ලෝකෙටම එනවා. දැන් එතෙන්දී බලන්නකෝ අර අතරමැදක කර්මය අවසන් වෙනවා. මුළු ආයුෂ අවසන් වෙන්නේ නැතුව. දැන් ඔය කියන ආත්ම තුනම මනුස්ස ජීවිතනේ. ඒ වගේ මනුස්ස ජීවිතවලම සමහර දැන් ওই කාරණා 100%ක්ම සත්‍යද අසත්‍යද කියන එක අපි දන්නේ නැහැ. මේක ස්වාමින්වහන්සේ විසින් උන්වහන්සේගේ අම්මට දැනුවත් කරපු ඒ මේ පවුලේ අය විසින් මාව දැනුවත් කරපු සිදුවීමක්. එතකොට මේව වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. හැබැයි ඒවා ඇතුලේ අපිට හිතන්න තියෙන දේ තමයි සමහරලට ඔය දැන් නගර සෝබිනියක් විදිහට ආපු මනුෂ්‍ය ජීවිත බලන්න මේ අඹපාලිල්ලගේ වගේ ආත්ම ගත්තම අවුරුදු 500ක් විතර නගර සෝබිනියක් වෙවීම උපදිනවා. මේ කර්මයේ විපාකي බලන්න හරිනම් නගර සෝබිනියක් විදිහට ජීවත් වෙන කෙනෙක් මනුස්ස කියන්නේ නම් නිරේ යනවා කියලා එකපාරට අපිට හිතෙන්නේ එක ආත්මෙම නිරේ යන්න බෑ. මෙන්න ඊළඟ ආත්මෙ මනුස්ස ලෝකෙ. වැඩේ තියෙන්නේ ඒ ආත්මෙන් නගර සෝබිනිය. මෙන්න ඊළඟ එකත් මනුස්ස ලෝකෙ. ඒකෙත් නගර සෝබිනිය. නගර සෝබිනිය සාදු සාදු කිය නෑනේ. කටින් පිට වෙන වචන අප්‍රසන්නයි. නගර සෝබිනියකගේ ක්‍රියා බොහෝ විට අප්‍රසන්නයි. එතකොට ඔවුන්ගේ ජීවිතය වචනේ තුන්දොරම අසංවරයි. හැසිරෙන්නේ අනිත් මේ අබුද්ධෝත්පාද කාලේ. හරි. එයා මේ බුද්ධෝත්පාද කාලෙක නෙමෙයි ආත්ම 500 ගෙව්වේ බුද්ධ ආන්තරයක. ඒ කියන්නේ කාශ්‍යප බුද්ධ ශාසනයයි මෛත්‍රී මේ ගෞතම බුදුරජාණන්සේගේ අතරමැද කාලෙක තමයි ඔය ආත්ම 500 ගෙන්නේ. එතකොට මේ බුද්ධ ශාසනයක් අතුරුදහන් වෙලා තවත් බුද්ධ ශාසනයක් පහළ නොවිච්ච බොහෝ විට පසේ බුදවරු එහෙම ඉන්න කාලෙක ඔය විදියට එයාගේ ජීවිතේ ගෙවද්දී එයා ඊළඟ ආත්මෙටත් මනුස්ස ලෝකෙට යන්න ලොකු කුසල කර්ම රැස් කර ආවා කියන්න බෑනේ. එතකොට මේ වෙන්නේ මොකද්ද? එයාගේ අර නගර සෝබිනියක් විදියට ගෙවන බලවත් අකුසල ටික යටපත් වෙනවා. පෙර පළවෙනි එකේ ටිකත් යටපත් වෙනවා, දෙවෙනි එකේ ටිකත් යටපත් වෙනවා, තුන්වෙනි එකේ ටිකත් යටපත් වෙනවා. මොකද ඒ ඔක්කොටම පෙරලලා විපාකයේ බලවත් විදියට එන පුණ්‍ය විපාකයක් තියෙනවා. අර අවුරුදු 500කට පෙර. 500 අවුරුදු 500 නෙමෙයි මේ ආත්ම 500කට පෙර. ඒ කියන්නේ නිරේ දැන් ඔය මේ නගර සෝබිනියක් විදිහට උපදින්න කලින් මම නිරේ දුක් විඳිනවනේ බොහෝ කාලයක්. ඒ නිරේටත් කලින් ඒ කියන්නේ අර භික්ෂුණියක් විදිහට කරපු
මේ බොහෝ සීලවන්තව බුද්ධෝපස්ථාන සිද්ධ කරගෙන ඒ කරපු කුසලයේ බලය. එතකොට දැන් බලන්න වරුණ නිකන් හිතලා ඔය විදිහට මනුස්ස ජීවිතය තුළ පැවිදි වෙලා හෝ වෙන්න පුළුවන්, ගිහි වෙන්න පුළුවන්. අධික විදියට බුද්ධෝපස්ථාන කරන පිරිස අපි දැකලා තියෙනවා. දැන් මේ බික්කුණිය ගත්තත් එයාට අර කට වැරදිච්ච තැනකින් නිරේ ඉපදුනාට මේ මනුස්ස ලෝකේ ආවම එතනදී වැරදි ජීවිතයක් ගෙවුවට එයාට තිබිලා තියෙනවා ආත්ම 500ක් මිනිස් ආත්ම තුල උපදින්න පුළුවන් තරමටම පුණ්‍ය විපාක. ඒ වගේම මහාන වෙන්න විපාකයක් ගෞතම බුදු සාසනය. එතනදී රහත් වෙන්න පුණ්‍ය විපාක ඔක්කොම රැස් වෙලා තියෙනවා. මොනවද? අර මහා සෑයකට උපස්ථාන කරපු ඒ පින බුදුරජාණන්සේගේ මේ ජීවමාන 13 වහන්සේලාට කරන උපකාරයක්. දැන් එතනදිත් කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ධාතු සෑයකට උපස්ථාන කරා කියනකොට පැහැදිලිනේ ඔය බික්කුණිය එතකොට ඔය ජීවත් වෙලා තියෙන්නේ මේ බුදුරහමඳුර වැඩි ඉන්න කාලෙක නෙමෙයිනේ පිරිනවම් පාලන එතකොට ඒ කියන්නේ මේ කාලේ වගේ හරි දැන් අද එහෙම කෙනෙක් අපි දැක්කොත් චෛත්‍යයක් ළඟමයි කොයි වෙලෙත් අතු ගන්නවා සුද්ධ කරනවා මල්ලාස් කරනවා ඕකම කර ඉන්නවා වර්තමාන සමාන බෞද්ධ පිරිසක් ඉන්නවා එහෙම කෙනෙක් දැක්ක ගම මහා ලොකු බුද්ධ ආගම මෙයා දන්න බුද්ධ ආගම මල්ලාස් කර ඉන්නයි මල් පූජා කර ඉන්නේ. කියන්නේ බුද්ධ ආගමේ ප්‍රාථමිකම කෑල්ලක ඉන්නේ කියලා තමයි හිතන්නේ. ඔව් මේ චෛත්‍ය මැද ඉන්න අතුගගා ඉන්න ඕනේ මේ කරන්න ඕනේ එක දැන් බලන්න අද චෝදනා කරනවා. එතකොට ඇය මේ රහත් වෙන තැනටම සම්පූර්ණ ගමන හැදුනේ. අච්ච පිලිසරණ හිතන්න සුළුපටුද නගර සෝබිනියක් වෙනවා ඒත් නිරේ යන්නේ ආයිත් මනුස්ස ලෝකේ. ආයිත් ඔහොම නගර සෝබිනියක් ආයිත් මනුස්ස ලෝකේ ආත්ම 500ක් මොන පිලිසරණක්ද ඒක? වරුණ ඔබ හිතන්න කොච්චර පිලිසරණක්ද කියලා හිතා ගන්න පුළුවන්. මේ මොකක්ද හේතුව? අර බුද්ධෝපස්ථානෙක තියෙන පුණ්‍ය විපාකේ. ඉතින් ඒකින්ද අපි එක පැත්තකින් බලන්න ඕනේ සමහරලාවට ආයුෂ අවසන් වෙලා අපේ ජීවිතය අතහැරුණත් අපිට තියෙන මේ කර්මය තුල තියෙන පුණ්‍ය විපාක බලවත් වෙන්න පුළුවන් නැවතත් විඥානයේ බැස ගන්න මේ මෞකුසකම ඒ විදිහට ඒ කියන්නේ පුණ්‍ය විපාක දැන් අරකේ බුද්ධාන්තරයක ඉපදී ආවත් කොහොම හරි ආයේ බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන මේ ගෞතම බුද්ධ ශාසනයෙමත් පහළ වෙන්න උපදින ලැබුණ ඒත් අවාසනාවට ඒත් නගර සෝපිනිය බුදුරජාණන් වහන්සේ පහළ වෙලා ඉද්දි ඒත් වාසනාවකට අනිත් පැත්තෙන් යාට තිබුණා බුදුරජාණන් වහන්සේ කෙරෙහි හිත පහදගෙන දන් දීලා මහාන වෙන්න රහත් වෙන්න. ඉතින් අපිට හිතෙනවා ඒ කියන්නේ දැන් අපි වුණත් යම් නගර සෝබිනියක් වර්තමානයේ දැකලා අපි යම් ආකාරයකට ඇඟිල්ල දික්කා චෝදනා කළා. අපි දැක්ක ගමන් හිතන්නේ මේ කිනන් නිරේයයි. අපි හිතන්නේ එහෙමනේ. අපිට පුළුවන් ත එහෙම නිශ්චිතව කියන්න බෑ. මොන වගේ කෙනෙක්ද? එතකොට වරුණ මේ සමහරවිට මෙයා දැන් අරබික් ඇයම එදා මේ සිලුත් රැකගෙන චෛත්‍ය මේ අමදැමද ඉන්නකොට ඊළඟ ආත්මෙ නිරේ. දැන් ඒ කියන්නේ එතකොට හොඳ චරිතයක්. සුදු විදියට හිටපු කෙනා මෙන්න ඊළඟ ආත්මෙ නිරේ, කල්ලු විදියට හිටපු කෙනා මෙන්න ඊළඟ ආත්මෙ සුගතිය. කර්මයේ හැටි බලන්න දැන් අපි අද දැක්කොත් එහෙම අපි අර වගේ නගර සෝපිනියක් වගේ කෙනෙක් දැක්කොත් එහෙම ආපෝ කිනන් යයි සුගතිය කියලා අපිට හිතේ. ඒ කියන්නේ චෛත්‍යයක් මැද පිරිසුදු කර අද ඉන්න කෙනෙක් දැක්කොත් එහෙම අපි හිතයි මෙයා නම් ඉතින් කිසි කතාවක් නැහැ සිලුත් රකින්න හොඳට ඊළඟ ආත්මය අනිවාර්යෙන් සුගතිය කියලා අපිට හිතේ. ඔව්. දෙක මාරුනේ මෙතන. ඔව්. එහෙම බලලා තීරණ ගන්න බෑ මනුස්සකගේ ජීවිතේ. ඉතින් මට දැන් ඔය එතුමිය එදා ඒ බික්කුණී ආත්මයේදී භික්ෂුණිය පැවිදිනේ. පැවිදි වෙලා ඇය චෛත්‍ය හැදුවේ නෑ. ඇය චෛත්‍ය මේ අතු ගෑවා. හරි. එච්චරයි කරේ. චෛත්‍ය හැදුවේ නෑ. එතකොට එතන අමදැමද හිටියේ. ඔව්. පුෂ්ප පූජාවන් කළා අප්‍රමාණ ගෞරවයෙන්. දැන් වර්තමානයේ මම දකිනවා මේ මගේ ජීවිතේ වොන්තරන් සන්නසලා මුණ ගැහිලා තියෙනවනේ වරුණ. අපිට හම්බෙච්ච සන්නහන්සලා අතරේ මම හිතන්නේ දහස් ගාණක් සන්නහන්සලා අපි බොහෝ විහාරස්ථාන වල ආරණ්‍ය සේනාසන වල විවිධ සෙනසුන් වල දහස් ගාණක් සන්නහන්සලා මුණ ගැහිලා තියෙනවා. මම ওই සියලු සන්නහන්සලා අතරේ චෛත්‍ය රාජානන් වහන්සේලා ඉදි කරන්න පුදුම හසල දක්ෂතාවයක් විතර නෙමෙයි. ඊච්චර දෙයක් කරපු ස්වාමීන් වහන්සේලා අතරේ මේ නෙල්ලිගල හාමුදුරුවෝ තරම් හාමුදුරු කෙනෙක් තව දකින්නේ නැහැ. හරි. එතකොට දැන් මට වෙලාවකට නෙල්ලිගල හාමුදුරුවෝයි ඔය දැන් අම්බපාලිගේ දායේ ආත්මයක ගත්තම
අපිට පේනවා දැන් ඇයත් මහාන වෙලා චෛත්‍යයක් හදන්නේ අච්චර චෛත්‍ය මේ අමදපු එකට ඇයට මේ තරම් මනුෂ්‍යාත්ම භාව වලින් බුදු කෙනෙක්ගේ ජීවමාන කාලේ මේ රහත් වෙන්න භාග්‍ය ලැබුණානේ කියලා දැනනකොට කල්පනා කරේ චෛත්‍යයක් එහෙම අතු ගාලා නෙල්ලිගල හාමුදුරුව වෙනකොට මම හිතන්නේ චෛත්‍ය රාජන් වහන්සේලා 19කට ආසන්න ප්‍රමාණයක් මිනිස්සු දහස් ගණනින් වඳින චෛත්‍ය රාජන් වහන්සේලා. එහෙමයි. නැතු මේ කූරගලත් ඒ ආකාරය. දැන් මිනිස්සු කොච්චර පොඩි කනවද මේ කූරගල අසිදිසි මහසෑයට උදව් කරා. තාම මාස 3ක වගේ කාලයක් මම හිතන්නේ මේ වෙනකොට චෛත්‍ය රාජන් වහන්සේගේ ගර්භෙනුත් භාගයකට ආසන්න වෙන්න අඩි 100කටත් වැඩි උස ඒ චෛත්‍ය රාජන් වහන්සේ ඉදිකලා. එතකොට දැන් අපිට ඔගේ පේන්නේ මෙහෙම උන්වහන්සේ රැස් කරන පින විතරක් නෙමෙයි. උන්වහන්සේ වටා මේ වෙලාවේ තව ස්වාමීන් වහන්සේලා කීපනමක් සම්බන්ධ වෙලා පින් රැස් කරගන්නවා. එතන සම්බන්ධීකරණ කටයුතු කළා. මම දැක්ක දමිත හාමුදුරුවෝ කියලා ඉන්නවා. කොටකොළ දමිත. ඒ වගේ ස්වාමීන් වහන්සේලා දිවාරය නැතුව අර චෛත්‍ය රාජන් වහන්සේ විතරක් නෙමෙයි ඒ භූමිය තුළ මේ වෙනකොට මුළු විහාරාංග ඔක්කොම ඔය කූරගල කොට නැගෙනවා. ඒ හැම එකකටම කරන කැපකිරීම ටික බලනකොට උන්වහන්සේලාටත් ඒ අවස්ථාවට කවුද මේ මග හදලා දීලා තියෙන්නේ. ඒත් බලන් ගියාම නෙල්ලිගල හඳුරන්නේ. සහ අපේ ශ්‍රාවකයන්ටත් ඒ දෙයම තියෙනවානේ. ඒක තමයි දැන් මම පැවිදි සයන්හන්සලාගේ පැත්තෙන් ඊළඟට එන්න හැදුවේ එතෙන්ට. ඒතර ගිහි අයගේ පැත්තෙත් අද ඔතෙන්ට ගඩොලක් හරි පූජා කරන අය. ඒ වෙනුවෙන් සහභාගී වෙන අය, ශ්‍රමයෙන් සහභාගී වෙන අය. අපේ හමුදාපතිතුමත් අප්‍රමාණ වෙහෙසෙනවා. එතුමා ඒ වෙනුවෙන් අවශ්‍ය කරන සම්පාදන කටයුතු සිදු කරනවා. මම හිතන්නේ සෙබල පැත්තෙන් විතරක් නෙමෙයි. කියන්නේ වෘත්තීන් දැන් සමහර එතන රණවිරුවෝ ඉන්නේ ආයුධ අතේ තියාගෙන මේ යුද පුහුණු වෙච්ච රණවිරුවෝ යුද්ධ කරන්න කියලා. දැන් ඔය දේශපාලකයන්ටත් එහෙම හිතේ තියෙනවානේ රණවිරුවෝ යුද්ධ කරන අය විතරයි ඒගොල්ලෝ ඉන්නෝනේ යුද වින් වල විතරයි. ඒගොල්ලෝ එන්න බෑ මේ අනිත් වැඩ වලට අත දාන්න කියලා. නමුත් හමුදාවක් ඇතුලේ හැම දෙයකටම මුළු රටක් පාලනය කරන්න හැම අංශයකටම ඕන කරන සියලු දෙනාගෙන් සන්නද්ධ තැනක් හමුදාව කියන්නේ. මේ පහුගිය දවස්වල වැක්සින් ප්‍රශ්නේදී හමුදාපතිතුමක පැහැදිලිවම කිව්වා. ඔව් දැන් අපිට පේනවා වෛද්‍යවරුත් හමුදාව ඇතුලේ ඉන්නවා. හරි. ඒගොල්ලෝ මේ යුද පුහුණු මේ ආයුධ සන්නද්ධව යුද්ධයට යන අය නේ. ඒක යුද්ධයට යන්නේ ඔවුන්ගේ රාජකාරියට. ඔවුන් යන්නේ වෛද්‍ය වෘත්තිය පැත්තෙන්. ඊට පස්සේ හැම දෙයකටම ඉන්නවනේ හැම දෙයකටම. එතකොට මේ මිනිස්සු දන්නේ ඔය හමුදාව ඇතුලේ පෙදරේරු අය කියන්නේ මේසන් බාසුන් ඇහෙලා වඩු බාසුන් ඇහෙලා ඉලෙක්ට්‍රීෂියන් ඔය වගේ ප්ලම්බින් ඔය නොයෙක් හැම පැත්තටම මේ කට්ටිය ඉන්නවා කියන එක දන්නේ නැහැ. ඉතින් එතකොට ඒ විවිධ අංශවල අය එකතු වෙලා සමහරවිට බැකෝ යන්ත්‍ර වගේ දේවල් හසුරවන්න රියදුරු මහතුරු හැමදේම හමුදාවේ කියනවා. ඒ කොටිම පොඩි රටක් පාලනයක් වගේ එතන සිද්ධ වෙනවා. තනිකර රටක් පාලනයක් වගේ. හමුදාපති කෙනෙක් කියන්නේ ඇත්තටම නිකන් ජනාධිපති කෙනෙක්ගේ රටක් පාලනය කරන එකේ අත්දැකීම් යම් විදියකට අර මිනි විදියට ඊටදී පොඩි ක්ෂේත්‍රයක පතරවන සියලු අංශ පාලනය කරපු කෙනෙක් මෙයා ඇවිල්ලා. එතකොට පරිපාලනය සිදු කරපු කෙනෙක්. ඉතින් එතුමා මේ වෙලාවේ ගන්න තීරණ තමයි නෙල්ලිගල හඳුරන්ට ඒ ශක්තිය. සමහරවිට මේ බැකෝ යන්ත්‍ර වගේ බර වාහන වලින් පවා ගොඩාක් හමුදා විසින් මේ වෙලාවේ ලොකු ශක්තියක් ලා තියෙනවා කූරගල ගොඩ නගන්න. ඉතින් මේ මං හිතන්නේ අපේ ශ්‍රාවකයෝ නෙත් ශ්‍රාවිකාව මීට පෙර කූරගලට ආවා. මෙදින් මාසයේ සිල් සමාදන් වෙන්න. එදා ඔබ ඒ පාරේ එනකොට දැකපු පරිසරය සහ ඒ ඔබ එදා කූරගල කියලා ඔබේ ඔළුවේ මේ ඇඳිච්ච ස්වභාවය අද ඔබට ආවොත් එහෙම හාත්පසින්ම වෙනස් වෙලා තියෙනවා දකින්න පුළුවන්. සහ දැන් ඒ දවසේ තමයිනේ මාර්තු මාසේ පොය දවස් තමයි මුල් කළ තිබ්බේ සෑයට. ඒ සෑයේ වර්ධනය දකින්නත් පුළුවන්. සෑයට වගේ මං හිතන්නේ මේනකොට විශාල ධර්මශාලාවක් ගොඩනගෙනවා. ඒ වගේම බුද්ධ ප්‍රතිමා වහන්සේ නිර්මාණය වෙනවා. සහ ශ්‍රාවකයන්ගේ අනුග්‍රහයෙන් තමයි අසිදිසි ශාක්‍ය සුගන්ධ කුටි ඉදි වෙන්නේ. ධාතුන් වහන්සේලා වැඩින සුගන්ධ කුටි ඉදි වෙන්නේ. එතකොට මේ වගේ ඒ දැවැන්ත කටයුතු ටිකක් උන්වහන්සේගේ ජීවිතේ තාම අවුරුදු 30 ගාණක්. දැන් අර මේ ඔබ වහන්සේ කියනකොට මට මතක් වුණේ නෙල්ලිකල ශාක්‍යසිංහ මහා සෑය දවස් 90ක් මාස 3ක් ඇතුළත තමයි ඉදි වුණේ.
නෙල්ලිගල සෑයත් එහෙමයි මම හිතන්නේ සුගන්ධ කුටියත් එහෙමයි ඔක්කොම බොහොම පුංචි කාලෙක මට මතකයි කොරෝනා අර මේ රන් සෑය ගොඩ නැගුණේ කොරෝනා ඔය පළවෙනි කාලය ඇතුළේ මේ ශ්‍රාවකයන්ගේ සහයෝගයෙන් තමයි. ඔව්. ඉතින් නෙල්ලිගල කියන ආයතනයේ විදිහට ගොඩ නැගෙන නෙත් ආයතනය කරපු කැපකිරීම ආයි කිසිදු මාධ්‍යකින් සිද්ධ වෙලා නැහැ. අද කූරගලටත් ඒ එහෙමමයි. ඒ කියන්නේ නෙත් ආයතනයත් එක්ක එකතු වෙලා ඉන්න ශ්‍රාවක ශ්‍රාවිකාව කරලා තියෙන නෙත් නිසා කරපු පින් ප්‍රමාණය ඕන්ට ලියන්න බෑ කවදාවත්. බවුන් පැලැස්ස ගොඩ නගද්දි සීල සුවර්ණ ගොඩ නගද්දි මේ හැම දෙයකදීම බක්කුල මහසෑය ගොඩ නගනකොට පවා නෙත් ශ්‍රාවක ශ්‍රාවිකාව කරපු කැපකිරීම ඇතුළේ බැලුවම ඕන්ට ලියන්න බැරි අප්‍රමාණ පින් ප්‍රමාණයක් කරලා තියෙනවා. ඉතින් එහෙම බැලුවම සෑයක් අතුගාලා හරිද? චෛත්‍යයක් නිකන් අතුගාන පිනකට ආත්ම භාව 500ක් අකුසල් කර කර ආවත් කොහොම හරි සුගතියෙම රඳවන්න. ඒ කියන්නේ දුර්ලභව ලැබෙන මනුස්ස ජීවිතයක රඳවන්න. ඔබ හිතන්න ඔතනින් ගියා නම් මෙයා දුගතියක. හොඳේ. ඒ දුගතියට ගියාම කොහොමත් එතනින් ආයෙ පල්ලෙහාට වැටෙනවනේ කරන්නේ. එහෙමයි. වැඩි වශයෙන් තියෙන්නේ. මොකද දුගතිය ගිය කෙනා සුගතියට එනවා කියන එක ලේසි දෙයක් නෙමෙයිනේ. ඔතනින් බැරි වෙලා හරි ඔය 500 අතරේ කොතනින් හරි දුගතියකට ගියා නම් ගෞතම බුද්ධ ශාසනයේ බුදුරජාණන් වහන්සේ ළඟ ආයි මහාන වෙලා රහත් වෙනවා කියන ඒවා බොරු. ඒකට ඉඩ ලැබෙන්නේ නැහැ නේද? මගේ හැරෙන අවස්ථාව වැඩි. කල්ප ගණන් යන නිරේටයයි. ඉතින් එහෙම බැලුවට පස්සේ අර නිරේ ඉඳලා තියෙන පොඩි කාලයක්නේ බලද්දි. මේ ඒකත් ඒ කියන්නේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේත් පිරිනිවන් පාලත් ඉවරයි. ඒ ඉවර වෙලා තියෙන කාලෙක මේ ගෞතම බුදුහාමුදුරුවෝ මේ බුද්ධාන්තරය ඇතුලේ අපිට සාමාන්‍යයෙන් මනුස්ස ජීවිත ටික ආත්ම 500ක් ආපු කාලෙත් එක්ක ගණන් බලාගත්තොත් අනුමාන දල වශයෙන් බැලුවොත් ආත්ම 500ක කොහොමද කියලා ඒ කියන්නේ ආයුෂ මේ 100 ආයුෂම නෙමෙයිනේ ඊට චොට්ට එහාට යන්නේ. හැබැයි එහෙම නිකන් දල වශයෙන් අපිට ගණනක් හදාගත්තොත් එහෙනම් මෙයා නිරේ ඉන්නේ නැත්තේ කොයි කාලෙද කියලා කොච්චර කාලයකට හිටියද කියන එක නිකන් අනුමානයකට ගන්න පුළුවන්. හැබැයි සාපේක්ෂව බැලුවොත් සාමාන්‍යයෙන් නිරිසතෙක්ගේ අවශ්‍යක ගත්තම බොහොම ස්වල්ප කාලයක් තමයි ඒක. මොකද නිරිසත්තු සමහරවිට කල්ප ගණන් ඉන්න අවස්ථා තියෙනවා. නිරේ වටන කෙනෙක් ගොඩ එන අවස්ථා අඩුයි කියලා. බොහොම අඩුයිනේ. එතකොට වරුණ අපිට පේනවා මහා සෑයක් අම්මදින පිනකට එහෙම පිලිසරණ. එච්චර මේ සුගතියේ පරිසීල් කරලා පරිසම් කරලා තියන්න බුදු කෙනෙක් පහළ වෙනකම්. ඊට පස්සේ මහාන කරන්න ඊට පස්සේ රහත් වෙන්න එච්චර භාග්‍යයක් හදනවා නම් අනේ මට මන් දන්නේ ඔබ මම වරුණ මේ විදිහට වචනයකින් උනන්දු කරනවා මිනිස්සුන් හරිද ඒ තුල රැස් වෙන අපිට රැස් වෙන පින නෙලිගල හඳුරව තව මිනිස්සුන්ට කියන්නේ පිනට මග හදන පින මේ හැම දෙයක්ම එක බැලුවම මේ මහා සෑරදුන් වහන්සේලා ගොඩනගන්න කරන කැපකිරීම ඒ ගොඩනගන සෑයක් වටා මිනිස්සු ගෞරවයෙන් වැඳුම් පිදුම් කරන කැපකිරීම මේවා කෙනෙක් පහත් කරනවා නම් හරිද? ඒ කියන්නේ මෙතන උසස් මෙතන පහත් කියලා වෙන් කරන්න බෑ අපිට. මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න මේ කැලේට වෙලා භාවනා කරන හාමුදුරුවෝ විතරයි උසස්. ওই චෛත්‍ය හදන්න චෛත්‍ය අතුගා හින්ද ඕව මොන විකාරද කියලා කියන අය හිතන්න ඕනේ අම්බපල්ලගේ වගේ චරිත ඇතුළේ වෙච්ච සිද්ධි. ඒක අත්දැකීම් කරගෙන. ඒකින්ද අපි මේ වෙලාවේ net ශ්‍රාවක ශ්‍රාවිකාවන්ට ආරාධනා කරනවා මේ පොයට අවස්ථාව තියෙනවා එහෙමයි වස් ආරාධනා කරන්න වැසිසලු පූජා කරන්න. සනහස දැන් එතෙන්ට පොඩ්ඩක් එමු. වැසිසලු පූජා කරලා වස් ආරාධනා කිරීම අනිවාර්යෙන්ම කළ යුත්තක්ද ගියෝපි? නෑ. ඒ කියන්නේ ගිහියාට ඒ අවස්ථාව අනිවාර්යද කියලා අපිට ගිහේට කිසි දෙයක් කියන්න බෑනේ. ස්වාමීන් වහන්සේලා අනිවාර්යයෙන් වස් සමාදන් වෙන්න ඕන. ලංකාවේ ඉන්න බෞද්ධයෝ රුවන්වැලි සෑයට යන එක අනිවාර්යද කියලා කෙනෙක් මගෙන් අහනවා. අපිට කියන්න පුළුවන්ද මේ ඔව් අනිවාර්යයි කියලා බෑ. ඒක යාගේ කැමැත්තනේ. මම කියන්නේ වස් ආරාධනාවකින් තොරව වස් සමාදන් වෙන්න පුළුවන්ද? භික්ෂුවගේ පැත්තෙන් බැලුවොත් එහෙම ගිහියෙක් වස් ආරාධනාවක් කළ යුතුමයි වස් වසන්න කියලා එකක් නැහැ. කිසිසේත්ම ගිහියාගේ ආරාධනය අත්‍යවශ්‍යයි කියලා එකක් නැහැ. ඒක ගිහියාගේ පැත්තට ලැබෙන භාග්‍යය. දැන් මට අහන්න ඕනේ ඒක දැන් අර පුංචි පින්කමක් ඕක වැඩන්නේ භාවනා කරන ආමුදුරු තමයි හරිම හොඳම ඒක තමයි අවශ්‍යම දේ කියනවා වගේ මේක ඒතකොට අපි අතහැරිය යුතු දෙයක් නෙමෙයි කිසිසේත්ම නෑ මොකද හේතුව මේක මේ හාමුදුරුවන්ට ඕන අවශ්‍යතාවයක් නෙමෙයි හාමුදුරුවන්ට ගිහියක ආරාධන කළත් එකයි නැතත් එකයි උන්වහන්සේ
කැප සුදුසු තැනක උන්වහන්සේට ඒ වස්සාන කාලේ ගත කරන්න පුළුවන්. එහෙමයි. ගිහියගේ ආරාධන නැතුව. එතකොට ගිහියාට මේක තියෙන අවස්ථාව දැන් මහා සෑයේ වැඩ ඉන ධාතුන් වහන්සේලා කිසි මිනිහෙක් එතෙන්ට ගියත් නැත ධාතුන් වහන්සේ නිරුපද්‍රිතව වැඩ ඉන්නවනේ. නමුත් ඒ වැඩ ඉන්න ධාතුන් වහන්සේගෙන් ප්‍රයෝජනයක් ගන්න එක තියෙන්නේ අපිට තියෙන භාග්‍යයක්නේ. එහෙමයි. ඒ වගේ භික්ෂුවක් වස්වසනවා කියන එක සාමාන්‍යයෙන් වරුණ හැමදාම හැම කාලෙම කරන්න ලැබෙන දෙයක්වත් නෙමෙයි. ඒ වගේම මේ ස්වාමීන් වහන්සේලාට වස්වසන්න තියෙන මේ රටේ මිනිසුන්ට තියෙන භාග්‍ය වෙන කොහෙවත් රටක නැහැ. ඒකත් බලන්න ඕනේ. දැන් මේ දැන් අර වහන්සේ කිව්වාගේ බුද්ධාන්තර කාලයක ඒ මොනනේ වස් කියන දෙයක් නැති ඒත් නැහැ. හරිද? ඒව විතරන්නේ දැන් මේ බුද්ධ ශාසනය හොඳට පිහිටලා තියෙන කාලේ සමහර රටවල් වලට ගියාම මේ රටවල ස්වාමීන් වහන්සේලා නැහැ. දැන් ඔය මම මේ කියවනේ අර සාජාර රසල්කයිම වගේ ඒවැ නම් පන්සල් හරි ගොඩනගන්න මේ වෙනකොට කියන්නේ සාජාර රසල්කයිම වල පන්සලක් නෑ. මම දැනට මේ වෙනකොට කොහොමද කියන දන්නේ ඒ දන්න කාලෙක තිබුණේ. හැබැයි ඩුබායි වල විහාරස්ථාන තියෙනවා. මේ සමහර අසපුපවා තියෙනවා. ඒ වගේ හැබැයි ඇතැම් මැද පෙරදිග රටකට භික්ෂුවකට යන්න භාග්‍ය තිබ්බට ගිහිල්ලා මේ මිනිස්සුන්ට ධර්මය කියා දෙන්න භාග්‍ය තිබ්බට විහාරස්ථාන ගොඩ නගන්න හෝ ස්වාමීන් වහන්සේලාට වාසය කරන්න අවස්ථාවක් නැහැ. මට එහෙම රටක මතකයි මම මේ ඒ රටට ගොඩ බැහැ කියන්නේ වැඩම කරලා ඉන්න ඒ වෙලාවේ මම එමුසුගෙන් අහුවා දැන් මේ රටේ මේ මුළු රටක් නේ විශාල රටක් කිය රට මතකෙට ඕමාන් හරි මේ ඕමාන්ද කොහෙ ඒලා මම අහුවා ඒගොල්ලන්ගෙන් දැන් ඔයගලන්ට මේ රටේ ඔක්කොම සන්නසලා කී නමක් ඉන්නවද? ස්වාමීන් වහන්සේ විතරයි කෝ. මේ එතෙන්දී දැන් ඒ රටේ ඉන්න මහානායක හාමුදුරුවොත් මං ඒ රටේ ඒ වෙලාවේ මහානායකත් මං පොඩි හාමුදුරුවොත් මං ලොකු හාමුදුරුවොත් මං අර සංඝනායකත් මං මේ සංඝනායකත් මං ඔක්කොම මං හරිද? ඒතර මේ මිනිස්සුන්ට දාන ටිකක් පූජා කරගන්න භික්ෂුවකට ඒ වෙලාවේ සිවුරක් දකින්න ඉන්නේ මං විතරයි. ඉතින් ගුවන් තොටුපළෙන් ආපහු මම ගුවන් යානෙට නැගපු ගමන් ඒකත් නෑ. ඒ අවස්ථාවත් මේ මිනිසුන්ට අහිමි වෙනවා. එහෙම අයට ඉතින් වස්වසාන ඉඩක් කොච්චර ආස වුණත් ඉඩක් නැහැ. ඉතින් මේ රටේ මිනිසුන්ට තියෙන පින තේරෙන්නේ නැහැ. සමහර අය ඉන්නවා ඒ පින තේරුම් අරගෙන ස්වාමීන් වහන්සේ නමකට වස් ආරාධනා කරන මොහොතකට මම වැඩම කළ උන්වහන්සේට කොහොම හරි මම වස් ආරාධනා කරනවා කියලා ඉතාම උනන්දුවෙන් කටයුතු කරන අය මේ රටේ ඕන තරම් ඉන්නවා. ඒ අය අතරට තාම දැන් අපිට ඒ අය උනන්දු කරන්න දෙයක් නැහැ. ඒගොල්ලෝ කොහොමද දන්නේ? හැබැයි මේ භාග්‍ය තාම ඔබේ ජීවිතේ ඔබට කරගන්න බැරි වුණා නම් වස් ආරාධනා කරලා නැත්තම් ජීවිතේට අපි දැන් මරණ ගැන කතා කරේ මෙතෙක් කල්. අපි හිතමු මේ දැන් මේ ලබන සිකුරාදෑන් පස්සේ දෙන්නේ නැති වුණා. වස් ආරාධනා දැන් පෙරවස් පසුවස් එකෙත් මෙහෙම වස් ආරාධනා කරලා මේ කටයුතු සිද්ධ වෙන්නේ මේ මොහොතේනේ මේ පොහොය දිනේ. එතකොට මේ වෙලාවේ බැරි වුණොත් ආයි ඊළඟ අවුරුද්දේ තමයි අවස්ථාව තියෙන්නේ. හොඳ ඒ වෙනකොට ජීවත් වේද කවුද දන්නේ? මේ කොරෝනා ඔක්කොම කාලෙත්. ඒ නිසා මේ පොහොය දිනේ ස්වාමීන් වහන්සේ නමකට වස් ආරාධනා කරලා මේ වස්සාන කාලේ උපස්ථාන කරන්න මේ තාම ජීවිතේට ඉඩක් ලැබිච්ච නැති කෙනෙකුට හිත් පහළ වෙන්න කියලා අපි මේ වෙලාවේ සිහිපත් කරනවා. හොඳ ඒ හිත් පහළ වීම ප්‍රායෝගිකව නියැලෙන්නට නැත්නම් ඒ හිත් පහළ වීම සාර්ථක කරගෙන මහා පුණ්‍යස්කන්ධයක් රැස් කරගන්නට අපි ඔබට ආරාධනා කරනවා ලබන සිකුරාදා පුරපසළොස්වක පොහෝ දිනේ ඇසළ පුරපසළොස්වක පොහෝ දිනේ එදිනට ඓතිහාසික කූරගල රජමහා විහාරස්ථානයට ඒක රාශී වන තාම රජමහා විහාරස්ථානයක් කිව්වට විහාරාරාංග හැදෙනවා. කලින් තිබෙන්නට ඇති දැන් නම් හැබැයි එහෙම නෑ. මිත්‍යා දෘෂ්ටික බලපෑම් නිසා වියකිලා ගිහිලා තිබුණ නැවතත් පණ ගහලා නැගිට්ටවල ශාසනයට උරුම කර දෙන්නට දරන උත්සාහයක් අපේ නෙල්ලිගල හාමුදුරුවෝ ඉතින් ඒ සඳහාත් ඔබට විවිධාකාරයෙන් උපකාර කරන්න අපත් සමග එකතු වෙන්නට ආරාධනා කරමින් අද වැඩසටහනින් සමුගන්න මොහොතේ නැවතත් ආරාධනා කරනවා පොයේ දවසේ කූරගලට එන්න කියලා. ඒ ආරාධනාවත් සිදු කරමින් අපේ අද දවස තුලදී තාමත්ම වැදගත් වූ දේශන මාලාවක් ඔබ ශ්‍රවණය කළේ නිමාවටපත් උනේ. පසු ධර්ම සාකච්ඡාවේදීත් අපට නොහිතන පැති බොහෝමයක් දැනගන්නට සහ ඒ තුල අපට පින් කරන්නට තිබෙන අවස්ථාවන් පිළිබඳව උනන්දුවක් ඇති කරන්නට උද්‍යෝගයක් ඇති කරන්නට දේශනාවේ වහල් වුණා. ඒ උතුම් භාග්‍ය හිමි කර දුන්නු උඩුගම්පල හෙන්ඩි මහර ගම්පහ බවුන් පැලැස්ස නිර්මාතෘ පූජනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා. උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ මේ ගෞතම සම්බුද්ධ ශාසනයෙම අවබෝධ වේවායි කියලා ප්‍රාර්ථනා කරමින් වැඩසටහනෙන් සමුගන්නෝ හැම දිනාටම තෙරුවන් සරණයි.